හොඳයි ඔගොල්ලොක්කොටම නැවතත් මං හිතන්නේ මගේ වීඩියෝ එක ස්ටක් වුණා යම් කිසි හේතුවක් නිසා දන්නේ නැහැ මොකද උනේ කියලා. හොඳයි දැන් අපි good to go. එතකොට දැන් මම ආයි නැවතත් අලුතෙන් කතා කරන්නම් මේ සම්බන්ධයෙන්. අපි බැලුවොත් එහෙම මේ ගොඩාක් අය හිතනවා අපි මේ ලයන්ෂා කියන එක විතරයි කරන්නේ වෙන මොකුත් කරන්නේ නැහැ කියලා. එහෙම එකක් නැහැ. ලයන්ෂා කියලා කියන්නේ අපි මේ අපේ මේ ටීම් එක මේ කට්ටියව එක්රක් කරගන්න තියෙන කතන්දරයක්. ඒ කියන්නේ අපිට මේ දැනුම බෙදා හරින්න කට්ටියව ළඟට ගේන්න ඒගොල්ලෝ සල්ලි හොයන ගමන් ඒගොල්ලන්ට දැනුම බෙදා ගන්න අපි යූස් කරන ටූල් එකක් තමයි මේ ලයන්ෂා කියලා කියන්නේ. එතකොට එතනදී අපේ කට්ටිය හැම කෙනාම සල්ලි හොයන ගමන් තවත් අපේ තියෙන මේ දැනුම් සම්භාරයක් ඒගොල්ලන්ට බෙදලා දෙන්න තියෙන පළවෙනි දොර තමයි මේ ලයන්ෂා කියලා කියන්නේ. එතකොට මෙතනදී ගොඩාක් එක එක දේවල් කියනවා. ඉතින් මම බොහොම සරලව මම මේ ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා. මොකද හේතුව මේ ගැන කතා කරොත් සමහර විට ඔය වැරදි අදහස් තියෙන කට්ටියටත් පුළුවන් වෙයි මොනවද අපිත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න අපිත් එක්ක සහභාගී වෙන්න. එතකොට ඒක නිසා තමයි මේ කතා කරන්නේ. එතකොට අපි දැන් මේ Binance කියන කතන්දරය ඇතුලේ අපි දැන් මේ Binance කියලා අපේ තියෙනවා. එතකොට මේ Binance එක ඇතුලේ අපි මොනවද කරන්නේ? එතකොට දැන් මේ Binance course එකක් තියෙනවා. මේ Binance course එක කරන්න හදලා තියෙනවා. මේ ඔක්කොම ASCII. අපි මොකක්ද මේ Binance වලින් කරන්න හදන්නේ? මේ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. මුලින්ම අපි දන්නවා මේ ලංකාවේ ඉන්න මිනිස්සු බහුතරයක් ක්‍රිප්ටෝ කරන්සි ගැන දන්නේ නැහැ. දැන් මේ දැන් මගේ යාළුවෙක් කතා කරලා ලංකා බැංකුවකට කතා කරපුවාම මේ ක්‍රිප්ටෝ කරන්සි ගැන කියනකොට මොකද්ද ක්‍රිප්ටෝ කියන්නේ කියලා ක්‍රිප්ටෝ කියන්නේ කියලා අහලා කොටිම කියනවා ක්‍රිප්ටෝ කියන වචනේ ස්පෙල් කරන්න කියලා කිව්වලු. දැන් මේ අපි ඉන්නේ එතන අවාසනාවකට. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම ගිහිල්ලා ලෝකේ බැලුවොත් එහෙම අපි ලෝකේ අරගෙන බැලුවොත් එහෙම Bitcoin ATM machines කියලා ගත්තොත් එහෙම මේ තියෙන Bitcoin ATM machines ලෝකෙ පුරා. හරි? මේ ලෝකෙ පුරා තියෙන Bitcoin ATM machines මෙන්න මේ මම කියනව නෙමෙයි මේ මේ ඕගොල්ලන්ට මේ පේන්න තියෙනවා. ඕගොල්ලන්ට ඕන කෙනෙක්ට ගිහිල්ලා බලන්න පුළුවන්. කැනඩා එතකොට සිංගප්පූර් ටොරොන්ටෝ හැමතැනම මේ තියෙන ATM machines තමයි මේ තියෙන්නේ. එතකොට දැන් ගොඩාක් කට්ටිය මේ අපිට කියලා තියෙනවා මේ මෙන්න මෙහෙම නෑ මේ බිට්කොයින් කියන්නේ නිකන් මේ එක්ස්චේන්ජ් එකක්. එතකොට අපේ ලංකාවේ මිනිස්සුගේ අතේ ගොඩක් සල්ලි නැහැ. ඒක නිසා අපි මේකට තාම තීරණයක් අරගෙන නැහැ. මම බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක කවුරුද දකිනවා නම් ගිහිල්ලා පෙන්වන්න අපේ ජනාධිපතිතුමාට කොච්චර අසාධාරණයක් අපි කරනවද කියලා අපේ ලංකාවේ මිනිස්සුන්ට මේ සම්බන්ධව උගන්වන්න නැතුව ගවර්න්මන්ට් එකට පුළුවන් මේකට මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් ට්‍රේන් කරලා මිනිස්සු ප්‍රමාණයක් ට්‍රේන් කරලා ගවර්න්මන්ට් එකට තම මුදල් හොයාගන්න. අපි බැලුවොත් එහෙම ගිහිල්ලා බිට්කොයින් එකක මිල ගිහිල්ලා බැලුවොත් එහෙම බිට්කොයින් එකක මිල තිබ්බේ 0.03ට. එතකොට 0.03 ඉඳලා අදනකොට බිට්කොයින් එකක් ඩොලර් 16000ක් වෙලා තියෙනවා. මම ඒක පෙන්නන්නම් තව චුට්ටකින්. අද බිට්කොයින් එක ගැනුම් මිල අපි බලමු ගිහිල්ලා මෙතනින් චෙක් කරලා බලමු බිට්කොයින් රේට් ටුඩේ කියලා. අපි ගහලා බැලුවොත් එහෙම අද එක බිට්කොයින් එකක් වෙලා තියෙනවා ප්‍රයිස් එක ඩිරාම් වලින් 59000ක්. අපි මේක ඩොලර් වලින් බලමුකෝ. අපි මේක ඩොලර් වලින් බැලුවොත් එහෙම ඩොලර් 16069ක්. හරියටම ඒ ගන්න. එතකොට අපි මේක ශ්‍රී ලංකන් රුපීස් තියෙන දන්න බලමු කියලා. ශ්‍රී ලංකන් මං හිතන්නේ තියෙන ඇති. ශ්‍රී ලංකන් රුපීස් තියෙනවා. ශ්‍රී ලංකන් රුපීස් වලින් 2.9 මිලියන් වෙනවා එක බිට්කොයින් එකක්. එතකොට මේ කොහොමද මේ බිට්කොයින් එකක් මෙච්චර කාලයකට ගියේ? අපි බැලුවොත් මැක්ස් ගිහිල්ලා බැලුවොත් එහෙම මේ තියෙන බිට්කොයින් එක රේට් එක ඒත් පෙන්වන්නේ නැහැ. මම බලන්නම් මේ ගහලා බලන්න බිට්කොයින් රේට් in 2010 කියලා ගහුවොත් එහෙම අපි බැලුවොත් එහෙම එක බිට්කොයින් රේට් එකක් අපි කියලා බලමු ගිහිල්ලා කොච්චරක් තියෙනවද කියලා. එක බිට්කොයින් එකක් අපි ගිහිල්ලා මේ හිස්ටරි එකට ගිහිල්ලා බලුවොත් එහෙම මේ හිස්ටරි එකේ තියෙනවා බිට්කොයින් එකක් පටන් ගත්ත විදිය. ඒ කියන්නේ කොච්චර කොයි ගානට ඇවිල්ලා තියෙන කියලා. මේ මුළු කතන්දරේ මෙතන ඔයාලට ගිහලා බිට්කොයින් වලට ගිහලා බිට්කොයින් වල විකිපීඩියා එකට ගියොත් එහෙම මුළු කතන්දරේම බිට්කොයින් එක තියෙනවා. එතකොට මුළු බිට්කොයින් එක ගැන මුළු කතන්දරේම තියෙනවා. එතකොට මොකක්ද ලෝකේ කරපු ලොකුම මිස්ටේක් එක තමයි මෙතන ලියලා තියෙනවා. The value of the first Bitcoin transaction were negotiated by individuals
on the Bitcoin forum with one transactions of 10,000 Bitcoins used to indirectly purchase two pizzas delivered by Papa John's. පිත්සා දෙකක් ගන්න බිට්කොයින් 10000ක් දීලා දෙනවා. මේ තමයි ට්‍රාන්සැක්ෂන් එක පටන් ගන්න තියෙන්නේ මේ විදිහට. එතකොට එක බිට්කොයින් එකක් සත 3ට තමයි තිබිලා තියෙන්නේ. එතකොට අපි හිතුවොත් එහෙම මේ කතන්දරේ ඇතුලේ අද වෙනකොට එක බිට්කොයින් එකක් ඩොලර් 16000ට ගිහිල්ලා. එතකොට මේ කතාව අපි අපේ සෙන්ට්‍රල් බැංකුවේ මහත්තයෙක්ට කියනවා. අපි මේ කතාව අපේ සෙන්ට්‍රල් බැංකුවේ මහත්තයෙක්ට අපි මේ කතාව කිව්වා. මේ කතාව කිව්වම ඒ මහත්මයා අපිට කිව්ව කතාව තමයි අපිට කිව්වා මේ ඔව් ඒක ඇත්ත තමයි ඔයගොල්ලෝ කියන කතාව හරි. හැබැයි මේක අනිත් පැත්තත් වෙන්න පුළුවන් කියලා. අනිත් පැත්ත වෙන්න කියන්නේ මොකද්ද? දැන් බිට්කොයින් එක 16000 ඉඳලා ශූන්‍ය වෙන්නත් පුළුවන් කියලා කියනවා. දැන් එතනදී අපි මේ මහත්මයා පෙන්මුම් කරේ මම මේ බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා මේ මහත්මයා කතා කරපු වොයිස් රෙකෝඩ් එක මේ සම්පූර්ණ කතාව අපේ රජයේ කවුරු හරි ජනාධිපතිතුමා ඇතුළු අතිගරු පාර්ලිමේන්තුවේ කවුරු හරි කෙනෙක් මේකට මැදිහත් වෙලා අපෙන් ඉල්ලුවොත් නම් ගම් සහිතව මේ වොයිස් රෙකෝඩ් එක දෙන්න පුළුවන් අපිට මේ මහත්මයා කතා කරපු එක මේ මහත්මයාට බුත් වරදක් කියන්න බෑ මහත්මයාගේ දැනුමේ ප්‍රමාණය තමයි මහත්මයා පෙන්නුවේ අපි මේක මේ පොඩ්ඩක් කරෙක්ට් කරලා අපි මේ Binance trading එක කරන්නේ කොහොමද කියලා 99% risk free කරන්නේ කොහොමද කියලා උගන්වන්න තමයි හදන්නේ ඒක නිසා කවුරු හරි මේක දැක්කොත් එහෙම මම කැමති මාව contact කරොත් +97152899686 මගේ නම්බර් එක WhatsApp වලින් කතා කරලා ඉවරලා කවුරු හරි මහත්මෙක් රජයේ තීරණ ගන්න පුළුවන් මහත්මයෙක් කවුරු හරි ජනාධිපති හෝ වේවා අග්‍රාමාත්‍යතුමා හෝ වේවා නාමල් රාජපක්ෂතුමා හෝ වේවා කවුරු හරි කෙනෙක් මේක දැකලා ඉවරලා මේක මේ මම ඇත්තද බොරුද කියන්නේ කියලා බලන්න මගෙන් පුළුවන් මේ වොයිස් රෙකෝඩ් එක ගිල්ල ගන්න මාගාව තියෙනවා සම්පූර්ණ වොයිස් රෙකෝඩ් එක මේ කතා කරපු දේවල් කී තියෙන. එතකොට මේ මහත්මයා කියනවා ඒ වගේම තමයි දැන් මේක ශුන්‍ය වුණොත් හරි ප්‍රශ්නයක් කියලා ඉවරලා. දැන් මේකෙදි තේරෙනවා කොච්චර දුරට අපි අවුරුදු 10ක් 12ක් විතර පිටිපස්සෙන් ඉන්නේ මේ ඩිජිටල් කරණය. ඒක ඩිජිටල් කරණය කියන්නේ මේ WhatsApp වත් ඊමෝ මේ Wi-Fi දෙනවා ඒවා නෙමෙයි ඩිජිටල් කරණය කරනවා කියන්නේ. ඩිජිටල් කරණය කරනවා කියන්නේ මේ තාක්ෂණයක් දානවා අපේ ලංකාවට අපි හිතමු කොළඹට කියලා මේ තාක්ෂණය හරහා ව්‍යාපෘති රැසකට මේ තාක්ෂණය උදව් කරනවා ඒ වගේම ඇකියුරන්සි එක 100% අපිට හදන්න පුළුවන්. එතකොට මේ තැන් තැන් වල මේ හිර වෙලා තියෙන ප්‍රශ්න ටික ඔක්කොටම උත්තර දෙන්න පුළුවන්. අපි ඒකට කියනවා මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි කියලා. අද එක්සත් අරාබි එමිරාජ්‍ය සම්පූර්ණයෙන්ම බ්ලොක්චේන් ටෙක්නොලොජි එක යූස් කරනවා ඩුබායි වල ස්පෙෂලි. ඔයගලන්ට කියලා බලන්න පුළුවන් බ්ලොක්චේන් ඉන් ඩුබායි කියලා Google කරලා බැලුවොත් එimhe ඔයගලන්ට පෙනෙයි කොච්චර දෙයක් මේගොල්ලෝ කරනවාද කියලා මේ බ්ලොක්චේන් එක හරහා. එතකොට දැන් ක්‍රිප්ටෝකරන්සි කියන කතන්දරේ ලෝකෙට ආවට පස්සේ අද වෙනකන් මේක ටෙස්ට් කරන්න කවුරුත් ලංකාවෙන් ඉදිරිපත් වෙලා නැහැ. ඉන්ඩිවිජුවල්ස්ලා ඉන්නවා තැන් තැන් වල එක කොල්ලෝ බිට්කොයින් ගත්තා ඉන්නවා සල්ලිකාරයෝ ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි කොටිම කියනවා නම් මේ Facebook එකේ හිටියා ලංකාවේ කෙනෙක් මගේ නම මට මතක නැහැ හරියට. ඒ පුද්ගලයා ගාවත් ලෝකෙම්ම 5% බිට්කොයින් තියෙනවා කියලා තමයි අපිට ආරංචි තියෙන්නේ. ඒකේ හරි වැරද්ද අපි හරියට දන්නේ නැහැ. හැබැයි එහෙම එකක් තියෙනවා. ලෝකෙම්ම 5% බිට්කොයින් තියෙන මේ පුද්ගලයා ගාව කියලා. ශ්‍රී ලාංකිකයෙක්. ඉතින් අපි ආඩම්බරෙන්න ඕනේ. එතකොට අපි මෙහෙම හිතමුකෝ. අපි පොඩි ගාණක් හදලා බලමු. අපි හිතුවොත් එහෙම මේ කතන්දරේදී 2009 දී රිස්ක් එකක් අරගෙන හරි රිස්ක් එකක් අරගෙන 2009 දී කවුරු හෝ හිටපු ඩිජිටල් ඇමති හරි කවුරු හරි කෙනෙක් රිස්ක් එකක් අරගෙන මේ සෙන්ට්‍රල් බැංක් එකත් එක්ක කතා කරලා මොනවා හරි කරලා ඉවරලා ඊට පස්සේ අපි හිතමු මෙන්න මේ විදිහට පොඩි රිස්ක් එකක් ගත්තා කියලා රිස්ක් එකක් අරගෙන හොඳයි රිස්ක් එකක් අරගෙන මම හිතා පේනවා ඇති කියලා මම හිතනවා හරි ඉන්න මගේ ඩෙස්ක්ටොප් එකේ දාන්න හොඳයි රිස්ක් එකක් අරගෙන අපි හිතුවොත් මෙන්න මේ විදියට අපි හිතමු බිට්කොයින් එකක් 0.03ට තියෙද්දි හරි බිට්කොයින් එකක් 0.03ට තියෙද්දි හරි 0.03ට තියෙද්දි හොඳයි අපි 0.06 එකේ අපි බ්ලොක්චේන් එකේ පේන 0.06 ඉතින් අපි 0.06 කියලා දාමු. ඒතකොට ඔක්කොම ලෙසිනේ 2010 අගෝස්තු සැප්තැම්බර් මාසේ 28 වෙනිදානකොට බිට්කොයින් එක 0.06 මේ තමයි රේට් එක බිට්කොයින් එකක. එතකොට
අද 2020 වෙද්දී එක බිට්කොයින් එකක් මේ වෙනකොට ඩොලර් 16000ක් වෙලා. ඩොලර් 16000ක් වෙලා. හරි. එතකොට දැන් අපි බැලුවොත් එහෙම ගිහිල්ලා හරි. දැන් අපි බැලුවොත් එහෙම මේ 16000ක් වෙලා තියෙනවා. එතකොට මේ අතරතුර මාර වෙනසක් වෙලා තියෙනවානේ. අපි හිතමු අපේ ලංකාවේ රජයක් විදිහට එදා මේ සෙන්ට්‍රල් බැංකුවේ හරි කවුරු හරි කෙනෙක් අපි මේ වරදක් කියන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඉගෙන ගන්න විතරයි කියන්නේ. කිසිම දවසක ඕගොල්ලන්ගේ බාල්දු කරන්නවත් ඕගොල්ලන් හැල්ලු කරන්නවත් නෙමෙයි. හැබැයි ඕගොල්ලෝ මේ ටෙක්නොලොජියත් එක්ක ඉදිරියට යන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ. ඒ තැන තමයි කතා කරන්නේ. පුළුවන් දෙයක් ලංකාවට දෙනවා. අපේ දැනුම අපි බෙදා ගන්නවා. අපේ දැනුම මිනිසුන්ට දෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි අපි මේ කතා කරන්නේ. ඒක නිසා තමයි මම සිංහලෙන් කතා කරන්නේ. හරි? නැත්නම් මට ලැජ්ජයි මේක ඉංග්‍රීසියෙන් කිව්වොත් මම ලැජ්ජා නිසා මම මේක සිංහලෙන් කතා කරලා කියන්නම්. එතකොට අපි බැලුවොත් එහෙම මේ දවසේ අපේ ලංකාවේ රජය ඩොලර් 50000ක බිට්කොයින් ගත්තා නම් ඒ කියන්නේ 50000 බෙදීම මෙන්න මේක. අද අපේ රජය යටතේ තියෙන්න තිබ්බා බිට්කොයින් 8,33,000ක්. හරි? ගත්තා නම් තියෙන්න තිබ්බා බිට්කොයින් 8,33,000ක්. ඒ කියන්නේ almost 21 මිලියන් මුළු ලෝකෙටම තියෙන්නේ. ඉතින් එතකොට ලොකු ගාණක් අපි බැලුවොත් එහෙම මේ බිට්කොයින් වලින්. එතකොට අද රජයේ අපි ඩොලර් 50000ක් වියදම් කරා නම් එදා 2010 වියදම් කරා නම් අද රජයට තියෙන තිබ්බා රජයේ සතුව ට්‍රෙෂරි එකක් විදිහට මේක තියෙන්න තිබ්බා ඩොලර් 8,33,333 සමාන ඩොලර් නෙමෙයි බිට්කොයින් 8,33,333ක් තියෙන්න තිබ්බා අපේ රජයේ සතුව. අද මේ 8,33,000 තිබ්බනම් මේක මෙතෙන්ට තිබ්බනම් මෙන්න මෙතන තිබ්බනම් හරි සමාන මේක මෙතන තිබ්බනම් මේ බිට්කොයින් ටික මෙතන තිබ්බනම් අද හරි අපි බලුවොත් ගිහිල්ලා මේ Excel වලට ගිහිල්ලා බලුවොත් මේ format cells වලට ගිහිල්ලා බලුවොත් එහෙම format cells වලත් මම දන්න තරමින් පොඩ්ඩක් බලන්න හරි නෑ format cell නෑ මම දන්න තරමින් හරි anyway එතකොට දැන් මෙතන මේ ටික අද වෙනකන් තියාගන්න හිටියා නම් රජය අපේ කවුරු හෝ වේවා අද මේ වෙනකොට අපේ මේ වැලියු එක කීයද කියලා දන්නවද මේ 8,33,000 වැඩි කිරීම මෙන්න මේ ගාන 1.3 බිලියන් okay 1.3 බිලියන් මේකත් ඇවිල්ලා මේ 1.3 බිලියන් කියන්නේ රුපීස් නෙමෙයි මේක ඩොලර් වලින් මේ තමයි අපේ වටිනාකම මට කියන්න අද ඒ තීරණේ ගත්තා නම් කවුරු හරි එක්කෙනෙක් අපේ රජේ මම ආයිත් නැවත මේක කියනවා මේ අතරමැද මේ වීඩියෝ එක පුළුවන් නම් ජනාධිපතිතුමාට හරි කාට හරි පෙන්වන්න පුළුවන් නම් අනේ ප්ලීස් මේක පෙන්වන්න මම හරි මාසයි මේක පෙන්වන්න කවුරු හරි එතකොට මෙන්න මේ මුදල තියෙන්න තිබ්බා අපි ගාව දැන් එතකොට ඒ රජයේ සෙන්ට්‍රල් බැංකුවේ ඉන්න ඒ ප්‍රධානියා කියනවා මට නෙමෙයි මගේ යාළුවෙක්ට ඇත්තටම තියෙන්නේ කතා කරේ එතකොට මෙයා කියනවා හරි ඔයා කියන කතාව ඇත්ත හැබැයි මොකද වෙන්නේ මේක මේ 16000 ඉඳලා පස්සට ගියොත් එහෙම මොකද කරන්නේ කියලා අහනවා කතාව හරි කතාව 100%ක් හරි දැන් මම යනවා මගේ Binance එකට පෙන්නන්න ඕගොල්ලන්ට මේ කතාවෙන් අපි කොහොමද ගොඩ එන්නේ කියලා පෙන්නන්න හරි අපි කතාවෙන් කොහොමද ගොඩ එන්නේ කියලා පෙන්නන්න එතකොට දැන් අපි යමු අපේ මේ Binance කියන ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකට මම හිතනවා ඔයගොල්ලන්ට පේනවා ඇති සමහරට පේන්නේ නැත්නම් මම චුට්ටක් zoom කර පෙන්නන්නම් හිමිට දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ එක බිට්කොයින් එක මිල අපි බැලුවොත් එහෙම එක බිට්කොයින් එක මිල මම පෙන්නන්න ඔයගොල්ලන්ට zoom කරලා පෙන්නන්නම් එක බිට්කොයින් එක මිල ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ ඩොලර් 16000ක් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කොච්චර ඉක්මනට ට්‍රේඩ් වෙනවද කියලා මේ බිට්කොයින් එක හරි මේ බිට්කොයින් එක කොච්චර වේගෙන් ට්‍රේඩ් වෙනවද කියලා ඔයගොල්ලන්ට පේනවාද එතකොට මේ එක බිට්කොයින් එක මිල ඉහළ පහළ යන්න පුළුවන් එයා කියන කතාව හරියටම හරි එතකොට ඒගොල්ලෝ ඊට පස්සේ තව කතාවක් කියනවා මගේ යාළුවා අහනවා මේ එතකොට දැන් මේ ස්විට්සර්ලන්ඩ් වල ක්‍රිප්ටෝකරන්සි ටැක්ස් පේ කරන්න හදනවා ඇමරිකාවේ මුළු ඇමරිකාම බිට්කොයින් ATM මැෂින්ස් තියෙනවා ඕස්ට්‍රේලියාවේ තියෙනවා එතකොට සිංගප්පූර් වල තියෙනවා ජපාන් වල තියෙනවා චීනි සම්පූර්ණයෙන්ම
චීනේ සම්පූර්ණයෙන්ම මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි දාලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ වැරදිද අපි හරිද කියලා අහන්නේ. නෑ ඒගොල්ලන්ට සල්ලි තියෙනවා. ඒගොල්ලන්ට සල්ලි තිබ්බට මේ අපිට සල්ලි නෑ අපි හරි දුප්පත් රටක්. මම නැවත කියනවා මේ වොයිස් රෙකෝඩ් එක මට එවන්න පුළුවන් අපේ රජයේ වගකියුත් එක්ක කතා කරොත් මිසක් වෙන අයට එවන්න එක හරිය නැති නිසා කියනවා මේ අපේ රට දුප්පත් නිසා අපි මේ පරිස්සම් වෙන්න ඕනලු මේ සල්ලි ටික බේර ගන්න අපේ රටේ තියෙන. දැන් ඊට පස්සේ තව කතාවක් කියනවා ඊට පස්සේ කියනවා අපි නෙමේ නීති හදන්නේ පාර්ලිමේන්තුවෙන් තමයි නීති හදන්නේ කියලා කතාවක් ඉතින් වොයිස් රෙකෝඩ් එකේ කියලා දිනවා. ඉතින් මම දන්නේ මේවල ඇත්ත නැත්ත මට ඒව අදාළ නැහැ. මම මේ කියපු කතාවට සහ අපි මේ කරන්න යන්නේ මොනවද කියලා තමයි මේ බොහොම සරලව කියන්නේ. එතකොට මම බොහොම කෙලින් කතා කරන එක්කෙනෙක් ඒක නිසා සමහර විට මගේ කටින් එහෙම වචන පැන්නොත් එම ගණන් ගන්න ඒවා සමා වෙන්න. එතකොට දැන් අපි මේ කතන්දරය ඇතුලේ ඒ කිව්ව විදිහට වුණොත් මොකද වෙන්නේ? ඔව් අපි ගන්නවා බිට්කොයින් එක ඩොලර් 10000කට. එක්සාම්පල් එකකට ලංකාවේ මිනිස්සු ඩොලර් 14 බිට්කොයින් එකක් ගත්තා. දැන් මේ බිට්කොයින් එක අරගෙන බිට්කොයින් එක 16000ක් වෙනවා. 16000ක් වුණොත් හොඳයි. මේක 10000ට අරගෙන මේක 5000ක් වුණොත් එම ඩොලර් 5000 පාඩුයිනේ. දැන් ඒක තමයි මහත්මයා කියන්නේ. හැබැයි මහත්මයා කිව්ව කතාවේ 100%ක් ඇත්තක් තියෙනවා. හැබැයි කතාවේ 200%ක් ඒ මහත්මයා නොදන්න දෙයක් තියෙනවා. ඒ නොදන්න දේ තමයි මම මේ පින්නන්න හදන්නේ ඔයගලන්ට. දැන් අපි යමු මේ බිට්කොයින් මම මේ ක්ලාස් කරන්න ඕනින් හින්දා තමයි ඔයගලන්ට මේක බොහොම සරල ඉක්මනට පෙන්නන්නේ. එතකොට ඔයගලන්ට මේ ලේසි මට මේක ටක කරලා පෙන්නන්න. දැන් අපි යමු මෙන්න මේ ස්ථානෙට. අපි මේ ස්ථානට ගිහිල්ලා බැලුවොත් එහෙම තව ටිකක් ලොකු කරලා පෙන්නන්නම්. මේ ස්ථානට කියලා බැලුවොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති මේ BTC USD කියලා තියෙනවා. දැන් මේ මොකද්ද මේ BTC USD කියලා කියන්නේ? මොකද්ද මේ BTC USD කියලා කියන්නේ? මෙතන බැලුවොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති අපි ගිහලා සර්ච් කරොත් එහෙම සමය. මෙතන ගිහලා බැලුවොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති මෙතන තියෙනවා එක එක කරන්සි ಜಾති. ඒ වගේ මෙතන තියෙනවා ෆියට් කරන්සි කියලා. මේ තියෙන ඔයගලන්ට ෆියට් මේ පේනවාද ඔයගලන්ට මේ යුරෝත් තියෙනවා. දැන් යුරෝ දැන් මොකද්ද මේ අපි දැන් යූස් කරන්නේ මේ USDT කියන එක. USDT කියලා කියන්නේ ඩොලර් එකේ ඩිජිටල් කොයින් එක. ඩොලර් එකේ ඩිජිටල් කොයින් එක තමයි මේ USDT කියලා කියන්නේ. එතකොට දැන් මේ ඩොලර් එකක් කියන්නේ මොකද්ද? වැලියු එකක් තියෙනවද ලංකාවේ නැද්ද? ඩොලර් එකට වැලියු එකක් තියෙනවා. එතකොට දැන් යම් කිසි හේකින් දැන් අපි බිට්කොයින් ට්‍රේඩ් කරනවා කියමුකෝ. BTC ට්‍රේඩ් කරනකොට දැන් අපි BTC to USD කියලා සිලෙක්ට් කරලා තියෙනවා. දැන් මම BTC අරගෙන තියෙනවා ඩොලර් 10000ක account අරගෙන තියෙනවා BTC example එකකට. එතකොට දැන් මම මේක දැන් අර මහත්මයා කිව්ව කතාවනේ මට තියෙන ප්‍රශ්නේ. දැන් 10000ට ගිහිල්ලා තියෙනකොට දැන් අපි බැලුවොත් එහෙම BTC එකක් ඩොලර් දැන් මේ කතා කරන්නේ 10000 තිබි දැන් මේ 15000 ගණක් වෙලා. එතකොට මේක නිකන් ස්ටොක් මාකට් එකක් වගේ. දැන් මේ ස්ටොක් මාකට් එක ඇතුලේ සමා වෙන්න. හරි. මේ ස්ටොක් මාකට් එක ඇතුලේ අපි බැලුවොත් එහෙම මොකද්ද වෙලා තින්නේ? ස්ටොක් මාකට් එක ඇතුලේ අපි කරන්නේ මේ buy and sell කරන්නේ. දැන් අපි බැලුවොත් එහෙම දැන් BTC එකේ ගාණ මෙන්න මෙතන දැන් තියෙන ගාණ එලා මෙන්න මේක. තප්පරකින්න. හරි. ඔයාලට පේනවාද දැන් මේ BTC එකේ ගාණ ඇවිල්ලා මේ තියෙන්නේ BTC එකේ ගාණ. BTC එකක් මේ වෙලාවේ 15851යි. දැන් මම ගත්තේ 10000ට. දැන් මම මොකද කරන්න යන්නේ? මම කරන්නේ දැන් මාගාව බිට්කොයින් තියෙනවා නම් ඇත්තටම දැන් මාගාව බිට්කොයින් නේ මාගාව USDT තියෙන්නේ මාගාව ඩොලර් තියෙන්නේ. එතකොට මාගාව එහෙම තියෙනවා නම් හරි මට පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මේ කරන්ට් රේට් එකේ මට අවශ්‍ය ප්‍රමාණයට මෙන්න මෙතන තියෙන්නේ විකුණන්න තියෙන්නේ මෙතන නම් මම කරන්නේ මගේ රේට් එක දාලා ඒ මොහොතේ තියෙන 15876 කියලා දාලා මම සෙල් කරනවා. සෙල් එක සිලෙක්ට් කරලා තව චුට්ටක් වල පේන්නේ නැද්ද මම හිතන්නේ පොඩ්ඩක් ඉන්න. හොඳයි. හරි. සෙල් එක දාලා මේ සෙල් එක හරහා සෙල් කරලා ඉවරලා මම BTC කොච්චරද විකුණන්නේ කියලා මම තීරණය කරනවා. මම කරනවා 100% කියලා මම සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා ඉවරලා මම BTC විකුණනවා. BTC විකුණුවා මොකද වෙන්නේ? දැන් මම ගත්තේ 10000ට මම විකුණන්නේ 15000ට. මම මොකක්ද විකුණන්නේ? මම විකුණන්නේ ඩොලර්ස් වලට. ඩිජිටල් ඩොලර් එකට විකුණන්නේ. එතකොට දැන් මට කියන්න බිට්කොයින් එකක් 10000ට අරගෙන බිට්කොයින් එකක් 15000ක් වුණාට පස්සේ හරි මට පුළුවන්කමක් තියෙනවා මේක 15000 අගේ තියෙද්දි
ඩොලර් වලට විකුණලා මගේ මුදලේ අගේ රඳවා පවත්වා ගන්න දැන් බිට්කොයින් එක බිඳ වුණත් මට වැඩක් නැහැ. මොකද මාගාව ඩිජිටල් USD වලින් මාගාව තියෙනවා දැන් ඩොලර් 15000ක්. මොකද මම මේක මේ මාරු කරලා ඉවරයි. එතකොට මෙන්න මේ කතාව ඒ පුද්ගලයා දන්නේ නැහැ. දැන් අපි බැලුවොත් මේ තියෙන්නේ රේට් එක ඔයගලන්ට පේනවා ඇති කොච්චර වේගෙන් මාරු වෙනවද කියලා කොච්චර ස්පීඩ් එකකින් 15825යි 15831යි. එතකොට දැන් මම මේක කිව්වොත් එහෙම තව චුට්ටකින් මේක ආයෙත් උඩ යනවා කියලා කිව්වොත් එහෙම ඔයගලන්ට දැන් මේ ටික කියලා දෙන්නේ නැහැ. එතකොට මම ක්ලාස් එක කියලා දෙනවා. එතකොට අපි මේ අපි කරන්නේ ස්ටොක් මාකට් එක වගේ මේ ඩිජිටල් කරන්සිස් වල ට්‍රේඩින් තමයි කරන්නේ. එතකොට අපිට මේ ෆ්ලක්චුවේෂන් එක තියෙනකොට තමයි අපිට සල්ලි හොයන්න පුළුවන්. ඒක තමයි නියම කතාව. හැබැයි නොදැන ගියොත් අතරමඟ දැනගෙන ගියොත් කතරගම. එහෙම එකකුත් තියෙනවා. අපිට වැරදිලා සල්ලි නැති වෙලා වැරදිලා යම් කිසි තැනකට අපි ඇවිල්ලා ඉන්නවා. මිනිස්සුන්ට මේක අපිට උගන්වලා කියලා දෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මම මේක තාට දැන් ලොකු පොඩි කරන්නම්. හොඳයි. දැන් අපි බැලුවොත් එහෙම මෙතෙන්ට ගිහිල්ලා තප්පරකින් අපි දැන් බැලුවොත් එහෙම මෙන්න මෙතෙන්ට ගිහිල්ලා දැන් මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ට්‍රේඩින් කරන chart එක. දැන් මේක බැලුමට නොදන්න කට්ටියට මේක නිකන් හරි තනිකර හොල්මන්. හැබැයි අපිට මේක නිකන් ලස්සන චිත්‍රයක්. හරි. එතකොට ලස්සන චිත්‍රයක්. එතකොට දැන් අපි ගිහලා බැලුවොත් එහෙම මෙතන chart එකම අරගෙන මේ තියෙන්නේ Bitcoin වල chart එක. එතකොට අපි මොනවද උගන්වන්නේ ඔයගොල්ලන්ට? අපි උගන්වනවා ඔයගොල්ලන්ට කිසිම කෙනෙක්ට ණයක් නොවි ඕගොල්ලන්ට ට්‍රේඩ් කරලා සල්ලි හොයන්න උගන්වනවා. මේක තමයි අපි බයිනන්ස් ක්ලාස් එකෙන් කරන්නේ. මේක බොහොම සරලව අපි ඕගොල්ලන්ට උගන්වනවා. එතකොට මෙතනදී අපි කරන්නේ මේ ඕගොල්ලන්ට පේනවා මේ ඉන්ඩිකේටර්ස් වගේක් තියෙනවා. මේ ඉන්ඩිකේටර්ස් ඕගොල්ලන්ට මෙහෙම එකපාර මෙහෙම කියලා දෙන්න. මෙන්න මේකට කාලයක් යනවා. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ මොකද්ද මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ කියලා. ට්‍රේඩින් කරන්න කලින්. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ මොනවද මේ ටෝකන් කියන්නේ කියලා. එතකොට අපි දැනගන්න ඕනේ මොකද්ද මේ බ්ලොක්චේන් කියන්නේ කියලා. මේ බ්ලොක්චේන් එක ඇතුලේ තියෙන මෙකැනිසම් එක මොකක්ද? කොහොමද මුදලක් ට්‍රාන්ස්ෆර් වෙන්නේ? බ්ලොක්චේන් එක ඇතුලෙන් ට්‍රාන්සැක්ෂන් එක පටන් ගන්නකොට මොනවද හැදෙන මේ බ්ලොක් එකට කියන නම මොකක්ද? එතකොට මේ බ්ලොක් එක කොහෙද යන්නේ? එතකොට මේ මයිනර් කෙනෙක් කියන්නේ කවුද? මේ මයිනර්ගේ ජොබ් එක මොකක්ද? එතකොට මේ මොනවාද කන්සෙන්සස් මෙකැනිසම් කියලා කියන්නේ මේ බ්ලොක්චේන් එක ඇතුලේ මේ ක්‍රිප්ටෝකරන්සි වැඩ කරන සිස්ටම් එකක් තියෙනවා. ඒකට අපි කියනවා කන්සෙන්සස් මෙකැනිසම් කියලා. මේ මෙකැනිසම් එක ඇතුලේ කොහොමද බ්ලොක්චේන් එක හරහා මේ මුදල් එක තැනකින් තව තැනකට යන්නේ? එතකොට මේ ක්‍රිප්ටෝ ප්‍රීමයින් ටෝකන් එහෙම නැත්නම් ප්‍රීමයින් කරන්සිස් එහෙම නැත්නම් මේ ටෝකන් කියලා අපි කියනවා. එතකොට මේ ටෝකන් කියන්නේ එකේ ක්‍රිප්ටෝ කරන්සි කියන එකේ වෙනස මොකක්ද? මෙන්න මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. අන්න ඒ නිසා ඒක කරන්න අපිට මාසෙකමාරක් විතර යනවා එක මිනිස්සෙක්ට මේක උගන්වන්න. මාසෙකමාරක් දෙකක්. මේක මේ නිකන් කරන එක නෙමෙයි මටත් බ්ලොක්චේන් එකේ ඩිග්‍රී එකක් තියෙනවා. ඒතකොට බ්ලොක්චේන් ඩිග්‍රී එකක් තියාගෙන තමයි මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. එතකොට මේ මොනවාද මේ ගැන උගන්වන්න මේ ට්‍රේඩින් කියන එක ඇවිල්ලා මේ නිකන් මේ අපි මේ වගේ මෙහෙම කියලාවත් ඔයගොල්ලන්ට තේරුම් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ඇවිල්ලා එක්ස්පීරියන්ස් එකෙන් එන දෙයක්. හැබැයි මේකේ තියෙන වාසිය මොකක්ද? මම ඔයගොල්ලන්ට කිව්වා තව ටික උඩ යනවා කියලා. ඕගොල්ලන්ට පේනවාද? මාකට් උඩ යනවා. මම මේක කොහොමද කිව්වේ? මම මේක කිව්වේ මේ මෙතන තියෙන ඉන්ඩිකේටර්ස් ටිකක් දිහා බලලා. මේ පල්ලෙහා තියෙන්නේ මෙතන මේ පැත්තනේ. මෙතන මේකයි දිහා බලලා තමයි මම කිව්වේ. ඒතකොට ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ඩගින්න. එතන ඉහට කැමරා එක නැහැ. ඒකද පේන්නේ නැහැ. හරි. මේ ටික විතරයි මට පේන්න තියෙන්නේ. හරි. එතකොට කැමරා එක ක්‍රොප් වෙලා තියෙන. ඒක පෙන්නන්න විදියක් නැහැ. හරි. මම ග්‍රීන් ස්ක්‍රීන් සම්පූර්ණ ග්‍රීන් ස්ක්‍රීන් එක කියනවා පෙන්නලා තිබ්බා. ඒනට මේ ඔයගලන්ට පෙන්නන්න විදියක් නැහැ. හැබැයි මේකට හේතුව තමයි අපි දන්නවා මේක උඩ යනවා කියලා. මොකද හේතුව මේ කතන්දරේ ඇතුලේ අපි ඉන්න නිසා. මේක ප්‍රැක්ටිස් එකක්. S2ට ඇවිල්ලා තමයි මේක අපිට මොනවාද පුරුදු වෙන්නේ. ඒ කියන්නේ කොහොමද කරන්නේ කියලා. එතකොට දැන් මේ මාකට් එකේ තියෙන මේ ඉන්ඩිකේටර්ස් කියලා කියන්නේ කැල්කියුලේෂන් එකක්. කැල්කියුලේෂන් එක කියලා කියන්නේ මොනවාද හිස්ටරි එකේ කියන්නේ අපි හිතමුකෝ දවස් 15කට ගත්තොත් එහෙම දවස් 15 වැඩිම ගිහලා තියෙන ගානයි දවස් 15 අඩුවටම ගිහලා තියෙන ගානයි සසදලා මේ ඉන්ඩිකේටර්ස් දෙනවා. දැන් මෙන්න මේ තමයි අවසාන තැන. මෙතනින් හරිය අඬියක් නැහැ. මේ තමයි අවසාන දවස් 15 මෙතනට ගිහලා තියෙන. ඒක නිසා මේ තමයි දැන් මාකට් එක හැරෙන තැන.
එතකොට දැන් ඊළඟට පල්ලෙහාට ගියොත් එම දැන් මාකට් එක මෙච්චර කාලයකට මාසයකට ගිහලා මෙච්චර කාලයකට ඒක නිසා මාකට් එක මෙතනින් එහාට ආයෙසරක් හැරෙන්න පුළුවන් කියන මෙන්න මේ කතා ටික තමයි ඕගොල්ලන්ට උගන්වන්නේ. මේ කතා ටික දැනගන්න ඕගොල්ලන්ට දවස් දෙකකින් නම් ක්‍රිප්ටෝ ඉගෙන ගන්න බෑ නංගියේ මල්ලි. එහෙම එකක් තියෙනවනම් අටපට්ටමට ගිහලා කියන්න වෙන කාටවත් කරන්න බෑ ඒක. නිකන් කම්පියුටර් account කරලා මේ buy ඔබන්න sell ඔබන්න කියලා වෙලා කරන්න බෑ. එතකොට අපි කරන්නේ ඕගොල්ලෝ ලයන්ස් අපේ entrepreneur club එකෙන් කරන්නේ මේ ලයන්ස් ෂෙයා එකකින් උපයන ඩොලර් 10ද ඩොලර් 10ට වැඩි තියෙන්න ඕනේ. ඩොලර් 10ද ඩොලර් 20ද හානියක් නැතුව 99ක් ඕගොල්ලෝ කොහොමද මේකෙන් ප්‍රොෆිට් කරන්න කියලා තමයි ඕගොල්ලන්ට උගන්වන්නේ. දැන් අපි මොනවද කරන ට්‍රේඩින්? අපි කරන්නේ මේ ස්පොට් ට්‍රේඩින් එක. හැබැයි මේ ස්පොට් ට්‍රේඩින් වල ඕගොල්ලෝ බැලුවොත් එම කොයින් જાති নানা ප්‍රකාර කොයින් තියෙනවා. දැන් මේ හැම කොයින් එකම ට්‍රේඩ් කරනවද නැහැ. අපිට තියෙනවා ස්පෙસિෆික් කොයින්ස් ටිකක්. ඒතකොට අපි මෙන්න මේ උගන්වන ඕගොල්ලන්ට මේ කොයින් ටික කරන්න එපා, මේ කොයින් කරන්න. මේවත් එක්ක හොඳයි, මේවත් හොඳට ෆාස්ට් මූවින් එන්නේ. ඩොලර් කීයක් තියෙනවද වගේ ඇති. මේ ඩොලර් කොච්චරක් තියෙනවද මේකට ට්‍රේඩ් කරන්න තියෙන්නේ. මෙහෙමයි සයිකොලොජි පැත්ත සම්පූර්ණයෙන්ම බලපානවා ඒකට. අපි බලමු Facebook එක කවුරු හරි Facebook එකේ හොඳයි. එතකොට සයිකොලොජි පැත්ත මේකට සම්පූර්ණයෙන් බලපානවා. එතකොට මේ සමහර මිනිස්සු බය වෙලා මේ ඕඩර්ස් දාලා විකුණලා දානවා. එතකොට අපි බලමු පොඩි කතන්දරයක්. මේ කතන්දරේ පෙන්වන්න යන ඕගොල්ලන්ට හොඳයි. මම Excel එකටම ගිහලා පෙන්වන්නම්. හොඳයි. දැන් අපි Excel එකේ බැලුවොත් එහෙම දැන් මේ කතාව ඔයගොල්ලන්ට තේරෙනවනේ. දැන් අර මං කිව්වා වගේ මෙන්න මේ මුදල ඕගොල්ලන්ට මේ ආපු වෙලාවේ ඕගොල්ලන්ට පුළුවන් අර USDT කියන පැත්තට මාරු කරා නම් අද ලංකාවේ ඩොලර් 50000ක් වෙදන් කරලා 1.3 බිලියන් US ඩොලර්ස් තියෙන්න තිබ්බා අපේ ට්‍රෙෂර් එකක් විදිහට මේ USDT කියන ඩිජිටල් කරන්සි එකකින්. ඉතින් එතකොට මේක කරේ නෑ කවුරු තවාසනාවකට ඒකට අපිට කරන්න දෙයක් නෑ. මේකට කියනවා අපේ දැනුවත්කම නැතිකම කියලා. එතකොට දැන් බ්ලොක්චේන් එකකින් මොකද්ද කරන්නේ? බ්ලොක්චේන් එකකින් කරන්නේ මේ ට්‍රාන්ස්පරන්සි කියන එක 100%ක් තියෙනවා. දැන් ගොඩක් කට්ටිය කියනවා බ්ලොක්චේන් එක මේ බිට්කොයින් ක්‍රිප්ටෝකරන්සි යූස් කරනකොට ට්‍රේස් කරන්න බෑ කියලා. කවුද කියන්නේ බොරු කතාව? ඒක සම්පූර්ණ බොරු කතාවක්. කවුරු හරි එහෙම කියනවා නම් ඒක සම්පූර්ණ බොරු කතාවක්. බ්ලොක්චේන් එකේ අපි රජයක් විදිහට අපි මේ එක්සත් අරබ් එමිරේට් රාජ්‍ය මගේ වොලට් එක මගේ බයිනෑන්ස් එක මගේ එමිරේට්ස් ID එක දීලා ඔක්කොම කරලා ට්‍රේස් කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට පුළුවන් ඕන්ලාක සෝස් ඔෆ් ඉන්කම් එක බැලුවොත් එම මට පුළුවන් ට්‍රේඩ් කරලා තමයි සල්ලි හුව කියලා පෙන්වන්න. ඒ වගේම තමයි බ්ලොක්චේන් වොලට් එක. බ්ලොක්චේන් වොලට් එකක් කියලා කියන්නේ බ්ලොක්චේන් වොලට් එකක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේ ස්වැප් කරන්න ට්‍රාන්සැක්ෂන් කරන අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ ID එක අනිවාර්යෙන් දෙන්න ඕනෙමයි. ඕගොල්ලන්ගේ ID එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. දීලා උල්ලා ඕගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් මේ ඔක්කොම දුන්නාට පස්සේ තමයි ඕගොල්ලන්ට මේ ස්වැප් කරන ප්‍රමාණය වැඩි වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ සිස්ටම් එකක් රට ඇතුළට આવොත් එහෙම මේ බ්ලොක්චේන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මොකක්ද ක්‍රිප්ටෝ කරන්සි හැමයා කරන එකක් විතරක් නෙමෙයි. බ්ලොක්චේන් කියලා කියන අපිට හැම දෙයක්ම යූස් කරන්න පුළුවන්. ගවර්න්මන්ට් ඩොකියුමන්ට්ස් වලට. එතකොට ගවර්න්මන්ට් එකේ අපි හිතමුකෝ නිවාස අධිකාරියට එහෙම නැත්නම් මේ ID ඉෂුව කරන තැනට මේ හැම තැනටම අපිට මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක කොටින්ම කියනවා නම් මේ COVID-19 මර්ධනයේට අපිට පුළුවන් මේක කරන්න. අපිට පුළුවන් ෆේස් රෙකග්නිෂන් දාන්න. ෆේස් රෙකග්නිෂන් දාලා ඉවරලා හැම මිනිස්සයාම ගම්මට මේක ලොකු සල්ලියක් යන්නේ නැහැ. ලොකු සල්ලියක් යන්නේ නැහැ කියලා කියන්නේ මේකට මේ නාස්ති කරන සල්ලිත් එක බලනකොට ලොකු සල්ලියක් යන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් ලංකාවේ මේ ෆේස් රෙකග්නිෂන් දාන්න මේ කොවිඩ් නිසා. කොවිඩ් හැදිච්ච පේෂන්ට්ස් ලාට අපිට පුළුවන් ෆේස් රෙකග්නිෂන් එකක් දාන්න. එතකොට ඊට පස්සේ මොනවාද බ්ලොක්චේන් එක හරහා පුළුවන් මේ මිනිස්සුන් අඳුර ගන්න. එතකොට මේ වගේ දහසක් දේවල් මේ ක්‍රිප්ටෝ කරන්සි ඡන්ද වලට පාවිච්චි කරන මේ ඡන්ද වලට print කරන කොළ අඩු කරලා ඉවරලා මේ ඇප් එකක් කරා ඡන්දෙ දෙන්න අපිට හදන්න පුළුවන්. මේ බ්ලොක්චේන් එක කරා 100%ක් සිකියුරිටි එකක් තියෙනවා. කාටවත් හැක් කරන්න බැරි දෙයක්. දැන් එක්සත් අරබ් එමිරාත් රාජ්‍ය වගේ රටකුත් ගත්තා කියලා කියන්නේ අනිත් සෞදි අරේබියා ගත්තා කියලා කියන්නේ අනිත් එතකොට කියන්න බෑනේ දැන් අපි තමයි හොඳම කියලා. අපි දියුණු වෙච්ච රටවල් දිහා බලලා අපි කිසිම තීරණයක් ගන්න නැතුව අපි එකතැන පල් වෙනවා. එකතැන පල් වෙනවා දවසින් දවස හැමදාම පල් වෙනවා. මගේ මොකක් හරි පිනකට 2015 මට මේක අහන්න ලැබුණා. එතකොට එදා ඉඳලා අද වෙනකම් මම මේක අතාරියේ නෑ. දිගටම කරගෙන ආවා. ඒක නිසා අද මට ඕගොල්ලන්ගේ රටේ ඉන්න ඕනම පුද්ගලයෙක් එක්ක මේ ගැන කතා කරලා ඕනම තර්කයක් ඇතුලේ මට මේ පෙන්වන්න පුළුවන් මේක 100%ක් හරි ඕගොල්ලෝ 100%ක් වැරදි කියලා පෙන්වන්න පුළුවන්. මේක මේ චැලෙන්ජ් එකක් ලොකුකමට නෙමෙයි මේක කරොත් අපේ රටට හොඳයි. මේක කරොත් අපේ රට ඇතුලේ තියෙන හොරකම් ටික නැති වෙනවා. මේක කරොත් එහෙම අපේ රට ඇතුලේ මේ අකාර්යක්ෂම වෙලා තියෙන මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙනවා. මේ ඔක්කොම සිස්ටමැටිකලි බැංක්ස් වලට මේ බ්ලොක්චේන් ගියාම මේ ඔක්කොම ඔටෝමැටික් වෙන්නේ. කාටවත් කියන්න බෑ මන් දන්නේ නැහැ, අරයා දන්නේ නැහැ, මෙයා කරේ මන් දන්නේ නැහැ, ඒව කරන්න බෑ.
එතකොට මේ සිස්ටම් එක ඇතුලේ තියෙනවා මේ proof of authority කියලා එකක් තියෙනවා, proof of stake කියලා එකක් තියෙනවා. මේ වගේ blockchain එක, මේ blockchain සම්මුතිය ඇතුලේ ගොඩක් දේවල් කරන්න පුළුවන් අපිට. මේවා කරන්න developers ඉන්න අපි ගාව. කරන්න පුළුවන් කට්ටිය. එතකොට දැන් මේ තැනට ඇයි තාම අපිට යන්න බැරුරුගේ જાතියක් විදියට. මේකට අපි අවාසනාවකට මේකට හේතුව තමයි lack of knowledge. මට තියෙනවා IT degree එකක්. blockchain දන්නවද? නෑ blockchain එක මොකද්ද blockchain කියන්නේ? IT වැඩක් නැති වෙනවා ඉස්සරහට blockchain දන්නේ නැතුව. හොඳට මතක තියාගන්න. මම මේ කිව්ව දවස අද දවසත් එක්ක මතක් කරලා තියාගන්න මේ live video එකක් යන්නේ. එතකොට මෙන්න මේ පුද්ගලයෙක්ට ලංකාවේ ඒක පුද්ගල ඒ කියන්නේ ආදායම වැඩි කරන්න හොඳම ක්‍රමයක් තමයි මේ කතන්දරේ. දැන් මම මේකේ පෙන්වන්න හදන්නේ ඕගොල්ලන්ට මේකේ තියෙන ට්‍රේඩින් එකේ තියෙන වෙනස සහ forex එකේ තියෙන වෙනස. forex එක කියන්නේ ගොඩක් භයානක දෙයක්. බොහොම වගකීමෙන් කියන ගොඩක් භයානක දෙයක්. ඔයා ඕඩර් එකක් දැම්මොත් මේ ඕඩර් එක කැන්සල් කරන්න බෑ. කැන්සල් කරන්න පුළුවන්. හැබැයි කැන්සල් කරනකොට මේ මාකට් එක පොඩ්ඩක් හරි අනිත් පැත්ත හැරලා තියෙනවා නම් සහ ඔයගොල්ලෝ ඕඩර් එක දානකොට ඔයගොල්ලන්ගේ ඒ ඕඩර් එක තියෙන තැනට මේ ඕඩර් එක වැටෙන්නේ. අපි මේකට කියන ස්ප්‍රෙඩ් එක කියලා කියනවා. එතකොට මේ ස්ප්‍රෙඩ් එක මේ මොකද්ද පයිප්ස් කීයක්ද කියලා අහනවා. එතකොට මේක පොඩ්ඩක් මේ රොකට් සයන්ස්. ඒක නිසා මේ forex එකේ මේ රිස්ක් එක තියෙනවා. එතකොට අපි බැලුවොත් එමෙ දැන් මෙතන අපි හිතමු එක්තරා පුද්ගලයෙක් අපි හිතමු එයාගේ නම සුනිල්. සුනිල් කියන පුද්ගලයා ගන්නවා ඩොලර් 1000කට වටිනාකමක් තියෙන ට්‍රෝන්. ඩොලර් 1000ක වටිනාකමට ට්‍රෝන් ගන්නවා. එතකොට අපි හිතමුකෝ ට්‍රෝන් 2500ක් කියලා නිකන් එක්සැම්පල් එකකට. හරි ට්‍රෝන් 2500ක් ගත්තා. දැන් මාකට් එක දැන් මේ ගත්තේ මොනවාද ට්‍රෝන් ගත්තේ මේක උඩයයි කියලා හිතාන තමයි ගත්තේ. ඒ පුද්ගලයා උඩයයි කියලා හිතාන ගත්තේ. හැබැයි මොකද උනේ? දැන් මාකට් එක එකපාරටම බහිනවා. මම හිතන්නේ මගේ Facebook එකේ කොරට පේනවාද කියලා හිතනවා. තප්පර දෙන්න. මට තප්පරයක් දෙන්න. අපේන හරි. හොඳයි. එතකොට අපි බැලුවොත් එහෙම දැන් මොකද වෙන්නේ? දැන් මේ ඩොලර් රේට් එක මෙතන අපි ඩොලර් කියලා දාමු පොඩ්ඩක් ඉන්න. හරි මේ තියෙන ඩොලර්. දැන් ඩොලර් 1000ක ගත්තා. දැන් ඩොලර් 1000ක ගත්තම දැන් ඇත්තටම හිතුවේ දැන් මේ ට්‍රෝන් එකේ වැලියු එක අපි හිතුවේ අප් වෙයි කියලා. හරි? හැබැයි මොකද උනේ? අප් වෙනවා වෙනුවට මේ සුනිල් කියන්නේ එක පුද්ගලෙක් මේ සුනිල්ගේ කතන්දරය තමයි අපි කියන්නේ. සුනිල්ගේ කතාව. හරි? මොකද උනේ? ට්‍රෝන් එකේ අගය බැස්සා, දඩබඩ ගාලා බැස්සා 124. දැන් මොකද උනේ? අපි අගය දැන් මේ ට්‍රෝන් එකේ කොයින් ටික මෙතන තියෙනවා. කොයින් ටික එහෙම තියෙනවා. ට්‍රෝන් එකේ අගය බැස්සා ඩොලර් 850ට. හරි? ට්‍රෝන් එකේ අගය බැස්සා ඩොලර් 850කට. දැන් මොකද්ද මෙයාගේ ලොස් එක මෙතන? මෙයාගේ ලොස් එක මොකද්ද? මෙයාගේ ලොස් එක තමයි මෙතන මේක අඩු කිරීම මේක. දැන් ඩොලර් 150ක් ලොස්ට්. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඩොලර් 150 ලොස්ට්. දැන් මේකේ මොකද්ද දැන් ප්‍රශ්නේ දැන් තියෙන? දැන් මේක තමයි අර කිව්වේ කතාව. මේ සල්ලි අඩු වුණ මොකද කරන්නේ කියලා නෑ. අමතක කරන්න එපා මේ මොහොතේ මේ වෙලාවේ ඕගොල්ලෝ අපි උගන්නන්නේ ඒකයි. ඕගොල්ලන්ට සමහර කොයින් තියෙනවා මේ පිස්සු නටන කොයින්. ඒවනේ මේ අපි උගන්නන්නේ මේ ලෝකේ මාකට් එකේ තියෙන කොයින් 10ක් තමයි අපි ට්‍රේඩ් කරන්නේ. ඉතින් ඊහාට වැඩි කරන්නේ නැහැ. එතකොට ට්‍රෝන් කියන්නේ ලෝකේ තියෙන හොඳම කොයින් එකක්. එතකොට ට්‍රෝන් එක බැස්සා කියලා කියමුකෝ. ඒ බැස්සම දැන් මම පෙන්නන්නම් ට්‍රෝන් එක ගැන පොඩි කතාවක්. හරි. හොඳයි. දැන් අපි පෙන්නන ට්‍රෝන් එක ගැන පොඩි කතාවක්. දැන් අපි යමු මෙතනින් ස්ක්‍රීන් එක පොඩ්ඩක් පොඩි කරලා අපි යමු දැන් ට්‍රෝන් ඇත්තටම තියෙන තැන බලන්න. හරි? දැන් මෙතන ගිහිල්ලා මම සිලෙක්ට් කරනවා USD ඩොලර් වලට against ට්‍රෝන් TRX. කරපුවාම ඇත්තටම දැන් මේ ට්‍රෝන් එක තියෙන තැන තමයි මේ තියෙන්නේ. හරි? දැන් ට්‍රෝන් එක මේ තමයි මේ ඇත්තම ට්‍රෝන්. හරිද? එතකොට දැන් මේ මොහොතේ මට මොකක්ද හිතෙන්නේ? දැන් ට්‍රෝන් එක ඇත්තටම චුට්ටක් බහැලා. එතකොට දැන් බැස්සා කියලා වල ප්‍රශ්නයක් කියලා නෑ. මාකට් එක ෆ්ලක්චුවේට් වෙනවා. දැන් forex එකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? forex එකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ හදිස්සි හරි මේක බැස්සේ නැත්තම් මේ මොනවාද forex එකේ තියෙන කතන්දර තමයි මේක නැග්ගේ නැත්තම් තමන්ගේ ඕඩර් එකට සමානුපාතිකව ඔයාට ඔයාගේ කැපිටල් එක නැතිනවා. දැන් මේකේ කැපිටල් එක නැතිනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. ඔයා ගාව ඔයාට හරියටම ඔයා ගත්තා ඉඩමක් ගත්තා. ඉඩමේ වැලියු එක ඩොලර් 1000යි. දැන් ඉඩම වැලියු එක 850යි ඩොලර්. දැන් ඉඩමෙන් කෑල්ලක් මොන හරි අඩු වෙලා තියෙනවද ඔයාට?
දැන් ඉඩම වාගාව ඉඩමක් තියෙනවා. ඒ ඉඩමේ වැලියු එක තිබේ $1000. දැන් වෙලා තියෙනවා 850ක්. දැන් ඔයාට ඉඩමේ මොන හරි කෑල්ලක් මොන හරි අඩු වෙලා තියෙනවා. කෑල්ලක් කපලා කවුරු අරගෙන නැහැ. ඉඩමෙන්ම තියෙනවා. ට්‍රෝන් 2500 නේ සමාන මෙතන 25000යි 2500ක්. ට්‍රෝන් 2500 එතන ඔහොම තියෙනවා. ට්‍රෝන් 2500ම තියෙනවා. හැබැයි ට්‍රෝන් වල වැලියු එක අඩු වෙච්ච හින්දා ඔයාට දැන් තියෙන 850. හැබැයි දැන් මේක හැම වෙලාවෙම තියෙන එකක්ද නැහැ. මේක හැම වෙලාවෙම මාරු වෙන එකක්. හැම වෙලාවෙම මේක මේ ෆ්ලක්චුවේට් වෙන එකක්. එතකොට මේ ෆ්ලක්චුවේෂන් එක තමයි මෙතන මේ බොහොම පැහැදිලිව පෙන්වන්නේ. එතකොට මෙන්න මේ පැහැදිලිව පෙන්වන කතන්දරේ අපි දැන් බැලුවොත් එම කියලා පොඩ්ඩක් මම ලං කරලා පෙන්නන්නම්. චුට්ටක් ඉන්න බැලුවොත් එහෙම චුට්ටක් ලං කරලා බැලුවොත් එහෙම හොඳයි. චුට්ටක් ලං කරලා බැලුවොත් එහෙම මෙන්න මෙතන මෙතන දැන් ඔයාලට පේනවා ඇති ට්‍රෝන් එක උඩ යනවා. ට්‍රෝන් එක උඩ යනවා. මේ හැම වෙලාවෙම ෆ්ලක්චුවේට් වෙනවා. එතකොට අපි උගන්වන්නේ පුද්ගලයෙක්ට මේ මාකට් එක ඇතුලේ කොහොමද මේ සල්ලි ටික රඳවගන්නේ කියලා. එතකොට දැන් මෙතන කාටරි පාඩුවක් වෙනවද? සල්ලි නැතිලා නේද? නැහැ. සල්ලි නැති වෙන්නේ නැහැ. මොකද හේතුව අපි දන්නවා මාකට් එක රීඩ් කරන්න. ඒ මාකට් එක රීඩ් කරනවා කියලා කියන්නේ මේ මාකට් එක ඇතුලේ ෆ්ලක්චුවේෂන් එක ඇතුලේදී අපි දන්නවා මේ මාකට් එක ඇතුලේ ප්‍රොෆිට් කරන්න. දැන් මොකද්ද මේකේ තියෙන්නේ බය මේකේ මම කියවනේ 99%ක් මේකේ බය නැහැ කියලා. ඒ 99%ක් බය නැහැ කියලා කියන්නේ හේතුව තමයි අපි මේ කරන්නේ ස්පොට් ට්‍රේඩින්. අපි කරන්නේ ආබිට්‍රාජ් ට්‍රේඩින්. ඒ කියන්නේ අපි අඹගෙඩි 10ක් එක තැනකින් ගන්නවා. අරගෙන අපි දන්නවා මේ අඹගෙඩි 10 මෙතනින් රුපියල් ගාන ගත්තම අඹගෙඩි 10ට වෙන රුපියල් 10යි. හැබැයි මම දන්නවා මේ අඹගෙඩි 10 හෙට මේ අඹ කාලේ ඉවර නිසා මේ ඒරියා එකේ අඹ නැති නිසා මේ අඹගෙඩි 10 මට හෙට රුපියල් 2 ගාන දෙන්න පුළුවන් කියලා මම මේක ඇනලයිස් කරනවා. දැන් මේ ඇනලයිස් කරන එක තමයි අපි කියන්නේ අර සිග්නල් දෙනවා කියලා කියන්නේ. එතකොට මාකට් එක රීඩ් කරනවා කියලා කියන්නේ. මෙන්න මේ වගේ අපි නිවුස් බලලා අද මොකද බිට්කොයින් එකට වෙලා තියෙන්නේ? බිට්කොයින් එක මොකද උනේ? PayPal එක සම්බන්ධ වුණාද? ට්‍රෝන් එකට මොකද වෙලා තියෙන්නේ? ට්‍රෝන් එකේ ඇයි මේ මිනිස්සු එකපාර ට්‍රෝන් ටික සෙල් කරේ? මෙන්න මේ වගේ ගොඩාක් කතන්දර ටිකක් බලලා ඒ කතන්දර ටිකට අනුකූලව අපි බයි කරනවා කොයින්. අරගෙන මේ කොයින් ටික තියාගෙන ඉඳලා කොයින් ටික උඩ යනකොට අපි දන්නවා දැන් අවාරේ කියලා හෙට අඹගෙඩි 10 අපි විකුණනවා රුපියල් 2 ගානේ. මගේ ලාභය කීයද? රුපියල් 10යි. මගේ කොස්ට් එක කීයද? රුපියල් 10යි. එතකොට මම කීයක් වෙලා දෙනවා? 100%ක් වෙලා දෙනවා. මෙන්න මේ වගේ බොහොම වැදගත් විදියට නියමට ට්‍රේඩ් කරන්න පුළුවන් සිස්ටම් එකක් තමයි බයිනන්ස් කියලා. කියන්නේ මේකේ රිස්ක් එකක් නැහැ. මේක ඇතුළේ තියෙන ෆියුචර් ට්‍රේඩින් කියලා තියෙනවා. මම ඒක කරන්න දෙන්නේ නැහැ කාටවත්. මගේ ටීම් එකේ කාටවත් මම ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔය කවුරු හරි කරන කෙනෙක් ඔළුවෙන් හිටගෙන කිව්වොත් මම ඒක පෙන්වන්නේ නැහැ. පෙන්වන්නෙත් නැහැ. ඒක කරන්නෙත් නැහැ. ඒක මගේ තීරණයක් සහ මගේ ටීම් එකේ තීරණයක්. එතකොට දැන් මාකට් එක ඔයගොල්ලෝ කියලා බැලුවොත් එමේ දැන් මම පෙන්නන්නම් මගේ මාකට් මම කරපු මාකට් එකේ ඕඩර්ස් අපි කියලා බැලුවොත් එහෙම මේ තියෙන ඕඩර්ස් ටික අපි බැලුවොත් ඕඩර් හිස්ටරි කියලා බැලුවොත් එමේ මේ තියෙන ඕඩර් හිස්ටරි එක ඕඩර් හිස්ටරි එකේ අපි දැන් බැලුවොත් එමේ කීයක් ට්‍රේඩ් කරලා තියෙනවද මේ ඔක්කොම ට්‍රේඩ් කරපුවා මේ තියෙන්නේ එතකොට ඔයාලා බලන්න පුළුවන් කොච්චර ට්‍රේඩ් කරලා තියෙනවද කියලා දැන් මේ වල අපිට කොහේ හරි වැරදිලා තියෙනවද නැහැ වැරදින්න දෙයක් නැහැ මේකේ කිසිම තැනක වරදින්නේ නැහැ මොකද හේතුව අපි මාකට් එකක් ඇනලයිස් කරලා මාකට් එකක් කොහොමද මූව් වෙන්නේ කියලා බලලා පැය 24ක් මේ මෙතන මේ විහිළු කරගෙන ඉන්න තැනක් නෙමෙයි මෙතන මේ කම්පියුටර් තියාගෙන වට කරගෙන අපේ ඔෆිස් එකෙත් එහෙම ඔෆිස් එකේ කම්පියුටර් දැන් අලුතෙන් ගෙනාවා 4ක් කම්පියුටර්ස් කම්පියුටර් 4ක් දාලා කම්පියුටර් 4ක් දාලා තව ටීවී ස්ක්‍රීන් එකක් දාලා තව ලැප්ටොප් දෙකක් එක්ක මාකට් එක බලනවා. ඒතර මේ මාකට් එක කොහොමද අපි ස්ටඩි කරන්න කියන එක මේ ඔක්කොම තමයි මේ බයිනන්ස් එකෙන් උගන්වන්නේ. එතකොට අවාසනාවකට මේ තාක්ෂණය බ්ලොක්චේන් කියන තාක්ෂණය සහ මේ ක්‍රිප්ටෝ කරන්සි ගැන ලංකාවේ තියෙන දැනුම මන් දන්නේ නැහැ කොච්චරද කියලා මේ කතාව මම මෙතනින් අවසන් කරනවා ඕගොල්ලන්ට මෙන්න මේ කතාව කියලා. අපේ ලංකාවේ මුදල් කියන එක print කරනවා. හරි මුදල් කියන එක print කරනවා. මෙන්න මේ කතාවත් එක්ක මම මේක අවසන් කරන්නම්. මේ ෆියට් කරන්සිස් එහෙම නැත්නම් මේ සෙන්ට්‍රලයිස් කරන්සි වල තියෙන භයානකකම තමයි බොහොම සුළු පිරිසක් තමයි තීරණ ගන්නේ. ඒ ගන්න තීරණේ වක්‍රව සහ ඩිරෙක්ට්ලි ඕගොල්ලන්ට අපිට ඔක්කොම බලපානවා. අපේ ඉකොනොමි එකට බලපානවා. මම මේ කතාව කියලා ඕගොල්ලන්ට තේරුම් ගන්න මේ කතාව කියලා ඉවරලා මම නවත්තන්නම්. ක්‍රිප්ටෝ කරන්සි වල හොඳේ තියෙන ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ ලිමිටඩ් එඩිෂන්ස්. ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ ලිමිටඩ්. මේවා ආයි අඩු වැඩි කරන්න බෑ. එහෙම කරන්න බෑ. ජස්ට් කරන්න බෑ. හැදුවා තමයි. එතකොට අපි ගිහිල්ලා බැලුවොත් එහෙම එක අයිලන්ඩ් එකක මිනිස්සු 10 දෙනෙක් යනවා. මේ මිනිස්සු 10 දෙනා ගාව තියෙනවා හැම ගහකම බීජ අපි හිතමු පළතුරු ගස් 10ක එකින් එකට පළතුරු වෙනස්. ඒ පළතුරු වල බීජ 10ක් තියෙනවා.
මේ බීජ 10 පළ කරපුවාම එකක් අඹ ඇටයක්. එතකොට ඔන්න අඹ ගහක් පැලෙනවා. තව තැනක රඹුටන්. තව තැනක අපි මේක Excel එකට කරලා පෙන්නමු. එතකොට ලේසි. හරි. හොඳයි. අපි බලමු ඔයගොල්ලෝ කිව්වා වගේ දැන් අපි ගිහලා බැලුවොත් එහෙම මෙතන දැන් ගිහලා බලමු සමාවෙන්න. හොඳයි. තප්පරයක් දෙන්න ඔයගොල්ලන්ට. හරි. දැන් අපි ගිහලා බලමු මේ Excel sheet එකේ. හරි. ඔන්න දැන් එක්කෙනෙක් ගාව තියෙනවා mango. හරිද? මෙතන apple. අපි හිතමු තව මොනවාද? වෙරළුට බඳන මොනවද කියන්නේ? වෙරළු olives නේ olives. රඹුටන් මම තමයි කියන්නේ රඹුටන්. හරි. ඊළඟට මෙතන තියෙනවා අන්තිමට orange කියලා තියෙනවා. දැන් ඔන්න ගස් ಜಾති 4ක් 1 2 3 4ක් තියෙනවා. හරි. එතකොට දැන් මේ හැම ගහකින්ම තියෙන්නේ quantity එක. quantity එක තියෙන්නේ එක ගහ ගන්න තියෙන්නේ. 1 මේක අයිතිකාරයොත් ඇවිල්ලා ඕනර්ස්ලා මෙතන තියෙන්නේ 1 හරි. දැන් අපි බැලුවොත් එහෙම ගිහිල්ලා මේ කතන්දරය ඇතුලේ හරි. අපි කියලා බැලුවොත් මේ කතන්දරය ඇතුලේ දැන් Apple කියන්නේ මොකද්ද? Apple කිය දැන් මෙතන මේ අපි දැන් මෙතන තමයි ට්‍රේඩින් වෙනවා. දැන් මේ ඉන්නේ ට්‍රේඩ් මේ දැන් ට්‍රේඩ් වෙනවා. හරි. මම හිතලා මාව පේනවා කියලා මම පොඩ්ඩක් ඉන්න බලලා කියන්නම්. හරි මාව ට්‍රේඩ් වෙනවා. හරි. මාව පේනවා. එතකොට දැන් මෙතන දැන් එක්ස්චේන්ජ් එකක් කරනවා. මිනිස්සුන්ට කන්න දෙපෑ. හැමදාම Apple කන්න බෑ. හැමදාම mango කන්න බෑ. එක්ස්චේන්ජ් එකක් කරනවා. දැන් මොකද්ද වෙන්නේ එක්ස්චේන්ජ් එක? මෙයා ඉල්ලනවා Apple. එතකොට මොනවද කියන්නේ Apple වලට? මෙයා කියනවා හරි මම Apple දෙන්නම්. එක අඹ ගෙඩියක් හරි සමහරවිට අඹ ගෙඩි 5ක් කියලා කියන්නේ Apple ගෙඩි එකක්. හරිද? olives ගෙඩි 10ක් කියලා කියන්නේ 1000ක් කියලා කියන්නේ Apple ගෙඩි දෙකක්. හරි? දැන් මේ වගේ මෙන්න මේ වගේ ට්‍රේඩ් වෙනවා එක එක්කෙනාට. දැන් එතකොට mango ගෙඩි 5ක් කියන්නේ Apple ගෙඩි 3ක්. sorry සමාවෙන්න. mango ගෙඩි 5ක් කියන්නේ Apple ගෙඩි දෙකක්. හරි? එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ මෙතන? මෙතන අපි හැම වෙලාවෙම දැන් සංචිතයක් විදිහට අපි දැන් යූස් කරන්නේ Apple කියන එක තමයි යූස් කරන්නේ අපේ මාස්ටර් එක විදිහට. හරිද? මාස්ටර් විදිහට යූස් කරන්නේ. එතකොට දැන් මෙහෙම යනවා. එතකොට මෙතන බැලුවොත් එහෙම රඹුටන් ගෙඩි 20ක් කියලා කියන්නේ Apple ගෙඩි එකක්. දැන් මේ අපි මිනිස්සු අදාගෙන තියෙන විදිය. හරි? අවසාන වශයෙන් orange කියලා කියන්නේ සාමාන්‍යයෙන් එකින් එකට සමාන නිසා orange එකක් කියලා කියන්නේ Apple එකක්. හරි? Apple එකක්. එතකොට Apple එකට value එක හැදලා තියෙන්නේ මෙන්න මෙතනින්. මෙන්න මේ ටික තමයි Apple එකට value එක හැදලා තියෙන්නේ. හරි? දැන් අපි මෙහෙම කරනකොට Apple quantity එක මෙතන තියෙන එක ගහයි තියෙන්නේ. හරි? එක ගහයි තියෙන්නේ. දැන් ඔහොම කරනකොට Apple වල supply එක අඩු වෙනවා. දැන් එක ගහෙන් කඩනකොට මේක trade වෙනකොට දැන් ඉන්න Apple එක කියනවා නෑ. දැන් මට ගෙඩියක් දෙන්න දෙයක් නෑ. දැන් බෑයක් තමයි Apple ගෙඩි දැන් mango ගෙඩි 5කට Apple එක ගෙඩියක් දෙන්න පුළුවන් කියනවා. දැන් ඉල්ලුම තරමට සැපිප දෙන්න බැරුණාම වෙන්නේ ඕක. එතකොට ඔන්න දැන් දෙන්නේ එකයි දෙන්නේ Apple මෙතන. හරි මෙතන එක Apple එකයි දෙන්නේ mangoට. ඊළඟට මෙතන කවුද? මෙතන දැන් Apple ගෙඩි දෙයක් දුන්නානේ. මෙතනත් දෙන්නේ එකයි. මෙතන දෙන්නේ Apple එකයි. හරි? ඔහොම දැන් ඔන්න ඉල්ලුම තරමට සැපිප වැඩි වෙනවා. දැන් ඔන්න එන්න Apple එක ඩිමාන්ඩ් වෙනවා. මේක තමයි Bitcoin එකට උනේ. හරි? එතකොට දැන් මෙතන වෙන්නේ Apple ගෙඩි භාගය දෙන්නේ මෙතන. හරි? Apple ගෙඩි භාගය දෙන්නේ. හැබැයි රඹුටන් 20ම තමයි. හරි? එතකොට orange එකටත් මෙතනත් දෙන්නේ භාගයයි. හරි? මෙතන දෙන්නේ භාගයයි. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් එන්නේ සැපිම වැඩි වෙනවා. හැබැයි මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. මේ අවාරෙට මේ olives එක දැන් ඔන්න olives එක කියනවා දැන් මට දෙන්න දෙයක් නැහැ සප්ලයි කරන්න දෙයක් නැහැ අපි දැන් olives ඉවරනවා. එතකොට දැන් මොකද වෙන්නේ? olives අඩු කරනවා. olives හරි උඹලා භාග දෙකයිනේ දෙන්නේ Apple. දැන් එකයිනේ දෙන්නේ මෙතන. හරි. මම මේක අඩු මම එහෙනම් දැන් මම දෙන්නේ olives උඹලට Apple එකයිනේ දෙන්න මට. එහෙනම් මම උඹලට දෙන්නේ olives වලිනුත් 750. එහෙම නැත්නම් 600යි දෙන්නේ. දැන් මේක මොකද්ද කියන්නේ? මේකට කියනවා ට්‍රේඩින් කියලා.
මේක තමයි ට්‍රේඩින් කියලා කියන්නේ. මේක තමයි අපි ට්‍රේඩින් වලට ට්‍රේඩින් කරන්න ගණිතය උගන්වන්නේ 4 වසරේදී. හොඳ නොතේ තියාගන්න. අඩු කිරීම වැඩි කිරීම එකතු කිරීම. හරි. ට්‍රේඩින් වලට ගණන් උගන්වන්නේ අපිට 4 වසරේදී. දැන් එතකොට මොකක්ද අපිට වැරදිලා තියෙන්නේ? කොහෙද අපි හැමදාම නාගන්නේ? කොහෙද අපි නාගන්නේ? හරි. දැන් මම දැන් පෙන්නන්නම් ඔයගලන්ට මේ සිස්ටම් එක. දැන් මේක සිස්ටම් එකක්. මේක දැන් බැලන්ස් වෙලා යන එකක්. දැන් මොකද්ද වෙන්නේ මෙතනදී මේ Apple කාර්යයා තණ්හාවට හරිද? තණ්හාවට හරි දැන් මොකක් හරි උට වඩක් කියලා Apple ගස් 100ක් වවනවා. Apple ගස් 100ක් වවනවා. Apple ගස් 100ක් වවනකොට Apple ගස් 100ෙන් දැන් ඕන තරම් සප්ලයි එක දෙන්න පුළුවන් දැන්. ඕන තරම් සප්ලයි එක දෙන්න පුළුවන් Apple ගස් වලින්. ඊටු ටික කුණු වෙලා වැටෙනවා. කුණු වෙනවා Apple දැන්. ඒ දී ගන්න විදියක් නැහැ. මොකද තාම එක මැංගෝ ගහයි තියෙන්නේ, තාම ඔලිව්ස් එකයි තියෙන්නේ, තාම රම්බුටන් එකයි තියෙන්නේ, තාම ඔරෙන්ජ් ගස් එකයි තියෙන්නේ. එතකොට ඔරෙන්ජ් ගස් වලින් සහ මැංගෝ වලින්, ඔලිව්ස් වලින්, රම්බුටන් වලින් මේ ඔක්කොම වලින් එන සර්කියුලේෂන් එක තාම එකයි. Apple විතරක් වැඩිපුර දාලා දැන් හැම එකම කියන නෑ මේ Apple එපා දැන් ඇති Apple එපා ඕනේ නෑ Apple ඕනේ නෑ Apple ගන්න නෑ Apple ගන්නවා එහෙනම් ඉතින් දැන් මොකද වෙන්නේ දැන් මේක අනිත් පැත්ත ගන්නවා මොකද ඉල්ලුම තරම් සැපීම වැඩි දැන් මොකද වෙන්නේ ඉස්සරහට දැන් ඊළඟ පරදම Apple ගා 100ක් ආවට පස්සේ මෙතන Apple ගෙඩි 100ක් වෙනවා සමා වෙන්න මැංගෝ ගෙඩි එකක් ගන්න Apple ගෙඩි 200ක් විතර දෙන්න වෙනවා එහෙම නැත්නම් 400ක් විතර දෙන්න වෙනවා. හරි. ඊළඟට ඔලිව්ස් ගෙඩි 50ක් ගන්න ඇපල් ගෙඩි 500ක් දෙන්න වෙනවා. හරි. රම්බුටන් ගෙඩි එකක් ගන්න ඇපල් ගෙඩි 10ක් දෙන්න වෙනවා. ඇපල් ගෙඩි 10ක් දෙන්න වෙනවා. ඔරන්ජ් ගෙඩි එකක් ගන්න ඇපල් ගෙඩි 100ක් දෙන්න වෙනවා. මොකද වෙලා තියෙන්නේ? තාම මේකේ වැලියු එක එහෙම්ම තියෙනවා. ඇපල් එකේ වැලියු එක බහිනවා. මොකද හේතුව Apple එක එන්න ඩුප්ලිකේට් කරලා තව ගස් හදපු නිසා. මේක තමයි ලංකාවේ සල්ලි print කරපුවාම වෙන්නේ. සල්ලි print කරපුවාම හැම වෙලාවම අපි අපේ රුපියල බාල්දිනවා බලන් ඉන්නකොට රුපියල බාල්දිනවා. මෙන්න මේ කතන්දරේ මේ සිස්ටම් එක මේ කතන්දරේ සම්පූර්ණයෙන්ම අපිට කියන්න කාට හරි අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නම් අපේ රටේ ඉන්න ඉහළ පෙළේ කට්ටියට ඉන්දියාවෙන් අහන්නේ නැතුව අපි කතා කරලා අපිට පුළුවන් කමක් තියෙනවා මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් මනා දැනුමක් ඇති කණ්ඩායමක් එක්ක බ්ලොක්චේන් තාක්ෂණය ගැන මනා දැනුමක් ඇති කණ්ඩායමක් එක්ක බයිනන්ස් ට්‍රේඩින් ගැන මනා දැනුමක් ඇති කණ්ඩායමක් එක්ක මේ බ්ලොක්චේන් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද කියලා ලොකු දෙයක් ලංකාවට දෙන්න පුළුවන් මෙන්න මේ වගේ සිස්ටම් එකක් අපිට හදලා දෙන්න පුළුවන් ලංකාව ඇතුලේ ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ ලිමිටඩ් එඩිෂන් එකක් ක්‍රිප්ටෝ කරන්සි යූස් කරනවා කියලා කියන්නේ මිනිස්සු ලංකාවේ තමන්ගේ අතේ තියෙන මුදල් ඔක්කොම රජයට යනවා එතකොට සල්ලි print කරන එක අඩු වෙනවා සල්ලි print කරන්න ලංකාවේ 3.5 බිලියන් විතර යනවා මාස අවුරුද්දකට එතකොට මේ කොස්ට් එක ඔක්කොම අඩු වෙනවා ලංකාව ඇතුලේ මුදල් නිපද වෙන්න ගන්නවා ලංකාව ඇතුලේ අපි හරියට ඉගෙනුවොත් මිනිස්සුන්ට ට්‍රේඩ් කරන්න ලංකාව ඇතුලේ ඉඳලා විදේශ විනිමය ලංකාව ඇතුලේ මිනිස්සු ගේනවා එතකොට මෙන්න මේ කතන්දරේ බිට්කොයින් කොහොමද කෑෂ් කරන්නේ මගෙන් නම් අහන්න එපා ලැජ්ජයි මට මේක කියන්න බෑ හරි ගිහිල්ලා බලන්න Google කරලා YouTube කරලා බලන්න බිට්කොයින් ATM machines කියලා නිකන් ගහලා බලන්න ඕගොල්ලෝ නිකන් හැම එකම නිකන් අහන්න එපා මේ පොඩ්ඩක් ඕගොල්ලෝ රිසර්ච් කරන්න. එතකොට මේ අපි ට්‍රෝන් අපි ඇත්තටම අපි මේ The Entrepreneur Club එකෙන් කරන්නේ මේ ඕගොල්ලෝ ලයන් ෂෙයාර් එකෙන් උපයන ට්‍රෝන් වලින් කොහොමද ට්‍රේඩ් කරලා මුදල් හොයන්නේ කියලා තමයි ඕගොල්ලන්ට උගන්වන්නේ. ඒ මුදල් හොයන එක ගැන උගන්වන අපි මේ අවුරුදු ගානක් තිස්සේ කට්ටක් කාලා මේ ඉගෙනගත්තු දැනුමක් තමයි ඔයගලන්ට දෙන්නේ. ඒ දැනුමට වැලියු එකක් තමයි අපි ගන්නෙ. ඒ වැලියු එකත් බොහොම සාධාරණයි. ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ දවස් දෙකෙන් ට්‍රේඩින් ගන්න තැන් තියෙද්දි අපි මාස දෙකක් විතර ගන්නෙ. මේ මුළු කතන්දරේම ඔයගලන්ට හරියට කියලා දෙන්න ඕනේ නිසා. එහෙනම් බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ මම හිතනවා හොඳ දෙයක් ඔයගොල්ලෝ මම හිතනවා ඔයගොල්ලෝ හොඳ දෙයක් තේරුම් ගන්න ඇති කියලා ඉවරලා එතකොට මෙතනින් එහාට මට ඔයගලන්ට කියන්න දෙයක් නැහැ. එතකොට මේ තමයි Binance කියලා කියන්නේ. එතකොට මම නැවතත් කියනවා මේ වීඩියෝ එක පුළුවන් නම් කාට හරි පෙන්වන්න පුළුවන් නම් මේ වීඩියෝ එක මේ විදිහටම ගිහිල්ලා අපේ රජයේ කාට හරි වගකියුත් එක්ට මම කැමති ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ අපේ රටට නිදානයක්. ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ අපේ රටට නිදානයක්. ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ අපේ රට ඇතුලේ තිබිය යුතු දෙයක්. ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මේ සිස්ටම් වෙනස් කරන්න ඒක හිතන්න ඕනේ මෙහෙම කියලා එහෙම එකක් නැහැ. තමන්ගේ පටන් ගැම්ම පළවෙනි අඩිය තිබ්බනම් ඊටු ටික ඔටෝමැටික් වෙනවා. අන්න එහෙම තමයි මේ ශ්‍රී කොයින් කියන එක හැදුනේ. ශ්‍රී කොයින් කියන්නේ ඩිසෙන්ට්‍රලයිස් ප්ලැට්ෆෝම් එකක්. එතකොට අන්න එහෙම තමයි ශ්‍රී කොයින් එකත් හැදුනේ.
එතකොට මෙන්න මේ වගේ දහසක් දේවල් මොන හරි දෙයක් හැමදේම පුංචි වතුර බින්දුවකින් තමයි මුළු ලොකු කැලණි ගඟක් වගේ ගංගාවල් හැදෙන්නේ. එතකොට මේ පළවෙනි ස්ටෙප් එක ගන්න ඕනේ. පළවෙනි වෙඩිමුරුවේ තියන්න ඕනේ. මම කියන්නේ මේ මුළු ලංකාවටම බ්ලොක්චේන් දෙන්න ඕනේ කියලා ඉවරලා. මම මේ කියන කතාව බොහොම සරලව අහගන්න. අනේ ප්ලීස් පුළුවන් නම් කාට හරි මේ වීඩියෝ එක මම නැවතත් කියනවා. රජයේ වගකීම් එක්ක මේ වීඩියෝ එක පෙන්නන්න මම මේක YouTube එකේ දානවා. එතකොට අපේ YouTube channel එකට subscribe කරන්න The Entrepreneur Club Sri Lanka. Entrepreneurs Club Sri Lanka. එතකොට අපි බැලුවොත් එහෙම මේ සිස්ටම් එක ලංකාවට දානවා නම් එකපාර පොල්ලෙන් ගහනවා වගේ අතාරින්න නැතුව නාගන්න නැතුව අර දැන් මේ QR code දාලා හතරටම නාගෙන තියෙන ඒ වගේ කරන්නේ නැතුව සිස්ටමැටිකලි එක නගරයකට බ්ලොක්චේන් තාක්ෂණය දාලා ක්‍රිප්ටෝකරන්සි යූස් කරන්න දාලා මේ නගරය ඇතුළේ විතරක් ක්‍රිප්ටෝකරන්සි යූස් කරලා මේකට මේ ගැන නොලෙජ් එකක් තියෙන පුද්ගලයෝ ඉන්න හොඳම 5 දෙනෙක්ව දාලා මටත් පුළුවන් රුපියලක්වත් ගන්න නැතුව උදව් කරන්න රුපියලක්වත් එපා මට මම කැමතියි ඇවිල්ලා තනියෙන් මේකට පාටිසිපේට් වෙන්න මේ නගරය ඇතුලේ මේ සිස්ටම් එක හදනවා මේ සිස්ටම් එක කරකවනවා මේ සිස්ටම් එක කියන තේ එක හදනවා හදලා ඉවරලා මේ තේ එක බීබී බලනවා හරිද කියලා වැරදි හම්බ වෙයි වැරදි අහුවෙයි එතකොට සෝස් ඔෆ් ඉන්කම් දාන්නේ කොහොමද අපි මේකේ මේ මුදල් කන්ට්‍රෝල් කරන්නේ මෙන්න මේවට උත්තර ටිකක් අපිට හොයාගන්න පුළුවන් එකට වැඩ කරොත් එහෙම ඊට පස්සේ අපි මෙතන වැඩ කරගෙන යනකොට අපි දැන් 5 දිනක් නම් මේක සම්පූර්ණ බලාගන්නේ අපි තව 5 දිනක ට්‍රේන් කරනවා 5 දිනක ට්‍රේන් කරලා ඒගොල්ලන්ටත් කියලා දෙනවා මෙන්න මේක තමයි කරන්න තියෙන්නේ කියලා අපි හදනවා SOP එකක් එහෙම නැත්නම් standard of procedures කියලා කියනවා එතකොට අපි හදනවා how to buy crypto SOP එකක් තියෙනවා how to sell crypto SOP එකක් තියෙනවා how to trade crypto SOP එකක් තියෙනවා එහෙමම හදලා රජයේ සම්මත SOP එකක් හදනවා මේකට රජයේ සම්බන්ධ SOP එකක් හදලා ඉවරලා මේ SOP එක තියෙද්දි දැන් 5 දෙනෙක් මේ වැඩේ බලා ගන්න කට්ටියක් ඉන්නවා මේගොල්ලන්ට තියෙනවා මේකට ඊට පස්සේ අපි කියනවා මේකෙන් ගන්නවා අපි එළියට මේකේ blue print එක අපි ගන්නවා මේකේ එළියට blue print එක අරගෙන මේ hit team එක එහෙම නැත්නම් මේ system එක හදපු team එක යනවා එළියට ටික තුන් දෙනෙක් එළියට යනවා අලුතෙන් ට්‍රේන් වෙච්ච දෙන්නෙක්ව අරගෙන එතකොට මේ සිටි එක ඇතුලේ සිස්ටම් එක දන්න දෙන්නෙක් ඉන්නවා අලුතෙන් ආපු තුන් දෙනෙක් එක්ක. දැන් මේ පස් දෙනා යනවා නුවරට. මේ පස් දෙනා නුවරට ගිහිල්ලා අර කතන්දරේම නුවරටත් දානවා. දැන් මොකද වෙන්නේ? දැන් නුවර සිස්ටම් එක ඉම්ප්ලේස් කරන්න යන කාලේ කොළඹ ඉම්ප්ලේස් කරන කාර්ය අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද හේතුව දැනුමක් ඇති තුන් දෙනෙක් ඉන්නවා දැනුමක් පොඩ්ඩක් තියෙන දෙන්නෙක් එක්ක. අතන ඉන්නවා දැනුමක් ඇති දෙන්නෙක් ඉන්නවා දැන්ම පොඩ්ඩක් ඇති තුන් දෙනෙක් එක්ක හැබැයි මේ සිස්ටම් එක ඕල්රෙඩි රන් වෙන එකක්. දැන් නුවරට ගිහිල්ලා නුවරත් මේ සිස්ටම් එක හදලා ඉවරලා ඒ වෙනකොට තව පස් දෙනෙක් තව තුන් දෙනෙක් ගන්නවා රික්‍රූට් කරලා ඒ තුන් දෙනාත් එක්ක අර පරණ දැන් අලුතෙන් ආපු දෙන්නෙක් එක්ක අපි මේක යවනවා ජෆ්නා වලට. මෙන්න මේ වගේ ලංකාවේ ප්‍රධාන නගර ප්‍රධාන පළාත් 4කට 5කට වගේ අපිට පුළුවන් මේ සිස්ටම් එක ඉම්ප්ලේස් කරලා ඉවරලා මේ සිස්ටම් එක රන් වෙන්න දෙන්න. එතකොට අපි දන්නවා මැලේසියා වල ක්‍රිප්ටෝ සිටි එකක් කියලා කියනවා. ක්‍රිප්ටෝ සිටි කියලා එකක් එනවා. එතකොට ඩුබායි වල වෙනවා ක්‍රිප්ටෝ වැලේ කියලා එකක්. ක්‍රිප්ටෝ වැලේ එක ඇතුලේ වෙන්නේ ක්‍රිප්ටෝ කරන්සි වෙන්නේ ෆ්‍රී සෝන් එකේ තියෙන්නේ. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ නගරවල මේ නගර ඒ කියන්නේ හෝටල් ඉන්ඩස්ට්‍රි එක ටාගට් කරගෙන මේ නගර වලට ක්‍රිප්ටෝ කරන්සි සහ බ්ලොක්චේන් කියන ටෙක්නොලොජි එක දාපුවාම අපිට පුළුවන්කමක් ලැබෙනවා 33 මිලියන් කියන මේ ක්‍රිප්ටෝ යූසර්ස්ලා ලෝකෙ පුරා ඉන්න ක්‍රිප්ටෝ යූසර්ස්ලව ලංකාව ඇතුළට ගෙන්න ගන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා. මොකද හේතුව එතකොට අපි යනවා ලංකාවේ පළවෙනි ක්‍රිප්ටෝ යූස් කරන රටක් විදිහට දකුණු ආසියාවම ඒ කියන්නේ මොකද්ද ආසියාවෙම පළවෙනිටම රජයක් විදිහට ක්‍රිප්ටෝ යූස් කරන්න පටන් ගන්න මේ ඉන්දියාව, නේපාල්, බංග්ලාදේශ ඔක්කොමත් එක්ක බලනකොට අපේ රට තමයි මුලින්ම යන්නේ. එතකොට අපේ රටේ නමත් බැබලෙන්න ගන්නවා. එතකොට ඊට අමතරව ගොඩාක් ටූරිස්ට්ලා අපිට ගේන්න පුළුවන් මේ තාම කොවිඩ් නිසා ගේන්න බැරි වුණාට අපි අනාගතේ ප්ලෑන් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ සිස්ටම් එක ඉම්ප්ලිස් කරන පස්සේ අපිට හිමිට ටික මේ පොල් කාඩ් මනුස්සයර බ්ලොක්චේන් එක දන්නේ නැහැ. ෆැමිලි විකුණන මනුස්සයර බ්ලොක්චේන් එක දන්නේ නැහැ. ගෙදර පාර හිඟා ගන්න මනුස්සයර බ්ලොක්චේන් එක දන්නේ නැහැ. මේ ඉන්ටර්නෙට් නැති මනුස්සයර බ්ලොක්චේන් එක දන්නේ නැහැ. එතකොට මේ අන්තර්ජාලය හොඳටම තියෙන තැන් දෙක තුනකට අපිට පුළුවන් ගිහිල්ලා ඉවරලා මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක ඕගොල්ලන්ට ලංකාවේ ස්ථාපිත කරන්න ක්‍රිප්ටෝ කරන්සිත් එක්ක. එතකොට මේ සිස්ටම් එක හදනකොට මිනිස්සුත් දිනු වෙලා මිනිස්සුත් මේක පටන් ගන්නවා නගරයක් පාසා අපිට පුළුවන් වෙනවා මිනිස්සුන්ට මේක කියලා දෙන්න. මොකද හේතුව බ්ලොක්චේන් එකක් කියලා කියන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකක් තියෙන්න ඕනේ. එතකොට ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා කියලා කියන්නේ ගොඩක් අපි ටාගට් කරන්න ඕනේ මේ නගර සාමාන්‍යයෙන් මොනවාද මේන් සිටිස් වලට තමයි අපි මේක දෙන්න ඕනේ. අපි දන්නවා ලංකාවේ තව බිස්නස් එකක් කරනවා ඕගොල්ලන්ට පුළුවන් සෝලාර් පවර් වලින් කරන්ට් එක නිපදවලා ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ රජයට මේ කරන්ට් එක විකුණන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා කරන්න මිනිස්සු හිතන්නේ නැති වුණාට. මේ සිස්ටම් එක එකට යන පාරේ පළවෙනි වෙඩිමුරේ තමයි මේ ලයන් ෂා කියන්නේ. මොකද අපිට ටීම් එකක් ඕනේ.
මේක උගන්වන්න අපි කරන්නේ දැන් රජය කරනකම් බලන් හිටියොත් අපිත් නා කියනවනේ. ඒක නිසා අපි මේක උගන්වනවා මිනිසුන්ට ඔන්ලයින් හරහා අපි මිනිසුන්ට මේක උගන්වනවා. මෙහෙම තමයි මෙහෙම කරන්න ඕනේ, මෙහෙම තමයි කරන්න ඕනේ කියලා උගන්වනවා. එතකොට මම පෙන්නුවා මොකද්ද මේකේ තියෙන රිස්ක් එක, මොකද්ද මේකේ නැති රිස්ක් එක කියලා. අන්න ඒ වගේ පෙන්ලෙවලා අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ කතන්දරේ අරන් ගිහිල්ලා ලංකාවේ තරුණ පරපුර 10 වසරෙන් පටන් ගත්තාම කැම්පස් යනකම් ඉන්න මේ තරුණ පරපුරට මේක කියලා දීලා මේ පාරට බහලා උද්ඝෝෂණය කරනවා වෙනකොට ගෙදරටලා කම්පියුටර් ඉස්සරහ පිටට ගිහිල්ලා සල්ලි ටිකක් හොයන්න මිනිස්සුන්ට කියලා දෙන්න පුළුවන් ජොබ් එකක් හොයාගන්න බැරි වුණොත් එකපාර. ඉතින් මේ ටාගට් එකට යන වෙලාවේ කවුරු හරි අපිට මොනවා හරි කියනවා නම් ඒක මිනිස්සුගේ කුහකකම කියලා ඉවරලා තමයි මේ කියන්න දෙන්නේ. අපි ඒ උනාට ආදරෙන් බාර ගන්නවා ගැරහුම් බැනුම් මේ ඔක්කොම ආදරෙන් බාර ගන්නවා. හැබැයි අපි මේ යන ගමන මේ විදිහට යනවා. ඒක නිසා තමයි මේ ලයිව් වීඩියෝ එකක් දාලා පෙන්නුවේ. ඕගලන්ට පුළුවන් බයිනන්ස් ක්ලාස් එකට අපිත් එක්ක ජොයින් වෙන්න. ඕගලන්ට මම මේ උඩින් ආයිත් මං දාන්නම් මේ බයිනන්ස් ක්ලාස් එකට කොහොම ජොයින් වෙන්නේ කියලා ඒ ෆෝම් එක ඔක්කොම ටික. එතකොට ඕගලන්ට පුළුවන් මේකට සම්බන්ධ වෙලා අපිත් එක්ක මේ ගමන යන්න සහ මේ අපි මේ වෙනස් කරන්න හදන ඉන්ඩිවිජුවල්ස් ලව වෙනස් කරන්න ඕගලන්ට උදව් වෙන්න පුළුවන්. මොකද හේතුව අමතක කරන්න එපා ලෝකේ පුරාවටම ඉන්න ක්‍රිප්ටෝ යූසර්ස්ලා 33 මිලියන් විතර ඉන්නේ. එතකොට ලංකාවේ තව ලක්ෂ 5ක් ලක්ෂ 10ක් ක්‍රිප්ටෝ ඉගෙන ගත්තා කියලා මේ මාකට් එකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. මාකට් එක එන්න අප් වෙන එක විතරයි වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා බිට්කොයින් එකක් 7 3ට දීද්දි මිනිස්සු 10 දෙනෙක් 15 දෙනෙක් හිටියේ. අද බිට්කොයින් එක 16000 කියලා දෙනවා මිලියන 27ක් ඉන්නවා බිට්කොයින් එක වටා. සෙනඟ. එහෙනම් බොහොම ස්තුතියි ඔයගොල්ලන්ට. මගේ නම ශමේන්ද්‍ර. මම නැවතත් කියනවා මේ වීඩියෝ එක පුළුවන් නම් මේ රජේ ඉහළ පෙළේ පුද්ගලෙක්ට ලැබෙන සලස්වන්න රටට සේවයක් කරන්න කැමති කෙනෙක්ට රට ඇතුළේ වෙනසක් ඕනේ කියලා දකින්න කෙනෙක්ට ලැබෙන සලස්වන්න. එතකොට අපිට පුළුවන් මේ සම්බන්ධයෙන් එකතු වෙලා වැඩ කරන්න සහ කවුරු හරි කෙනෙක් අර වොයිස් රෙකෝඩ් එක මම අර සෙන්ට්‍රල් බැංක් එකත් එක්ක කතා කරපු ඒ වොයිස් රෙකෝඩ් එක මාගාව තියෙනවා මේ කතා කර කොච්චර දැනුමෙන් පහළ දින්නේ කියලා මිනිස්සු. එතකොට ඒ වොයිස් රෙකෝඩ් එකත් මට දෙන්න පුළුවන් යම්කිසි පුද්ගලෙක්ට යම්කිසි ඉහළ පෙළේ තනතුරක් ගන්න පුද්ගලයාට දෙන්න පුළුවන් දීලා ඉවරලා පෙන්වන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක් තමයි තියෙන්නේ. මේ නොලෙජ් එක දෙන්න සෙන්ට්‍රල් බැංක් එකට මේ නොලෙජ් එක දෙන්න බැංකුව වලට අපිට උදව් කරන්න මේ තරුණ පරපුර ඉස්සරහට ගෙනියන්න. මේක ඇතුලේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේක ඇතුලේ මේක කරන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. මොකද ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ටික වෙන රටවලට නැහැ. එක්සත් අරබ් එමිරාජ්‍යයට නැහැ, ඇමරිකාවට නැහැ, ඕස්ට්‍රේලියාවට නැහැ, කැනඩා වලට නැහැ, මුළු යුරෝපා සංගමයට නැහැ. එතකොට ජපාන් වලට නැහැ, චයිනා වලට නැහැ, සිංගප්පූරු වලට නැහැ, හොංකොං වලට නැහැ. එතකොට ඕගොල්ලන්ට මොකක්ද තියෙන ප්‍රශ්න කියලා මට හිතා ගන්න බෑ. හරි ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මට අපිට නම් හිතා ගන්න බෑ මොකක්ද තියෙන ප්‍රශ්න කියලා. මේ මුළු මේ දියුණු රටවල් හැම එකක්ම යූස් කරනවා නම් අපිට විතර බැරි වෙන දෙයක් නෑ. ඒ කියන්නේ අපේ බැරිකම මිසක් අපිට ඌමනාවක් නැතිකම මිසක් ඒකේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි කියලා තමයි ඔයක ඔප්පු වෙන්නේ. රටවල් බර ගානක් හොඳට දියුණුච්ච රටවල් ටිකක් මේක තාක්ෂණය සහ මේ ක්‍රිප්ටෝ කරන්සි යූස් කරනවා. මේ අපේ මිනිස්සු ටිකට මේක කරන්න තේරෙන්නේ නැහැ. ඇයි කියලා මට තේරෙන්නෙත් නැහැ. එතකොට ඒක බැහැයි කියලා කියනවනම් මම කැමති Zoom එකකින් හරි අවිලා කතා කරලා TV ප්‍රෝග්‍රෑම් එකක් හරි අවිලා කතා කරලා මම කැමති මේ සම්බන්ධයෙන් කතා කරන්න සෙන්ට්‍රල් බැංක් ඉන්න ඕනම කෙනෙක් එක්ක. මම බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා කිසිම තරහක් නැහැ. හැබැයි මේකට උත්තරයක් අවශ්‍යයි. මේ කතන්දරේ අනිවාර්යෙන් කරන්න ඕනේ. අපේ රට නැත්තම් අර Nokia ෆෝන් එකට වෙච්ච දේ වගේ එක දවසක් එයි හුටා. මොකද උනේ කියලා නිකන් ඔහේ නිකන් නන්නත්තරලා යයි අපේ රට එහෙම වෙන්න දෙන්නේ නැතුව තරුණ පරපුරට හරි පාරක් කියලා දෙන්න මේ විශ්ව ගම්මානය ඇතුලේ මිනිස්සුන්ට සල්ලි හොයන්න තව ගොඩාක් ක්‍රම තියෙනවා. මම එක ක්‍රමයක් විතරයි කිව්වේ ඩ්‍රොප් ෂිපින් කියලා තියෙනවා. 5 එකේ ඕගොල්ලන්ට පුළුවන් මේ මොනවාද ඕගොල්ලන්ගේ දක්ෂතාවයෙන් පෙන්නන තව තියෙනවා වැඩ කරලා සල්ලි හොයන්නේ PayPal එක හරහා මේ ඔක්කොම ආපුවම රට ඇතුලේ සල්ලි එන එක විතරයි වෙන්නේ. රට ඇතුලේ සල්ලි එන්න ඕනේ. රට ඇතුලේ සල්ලි එන්න මේ ශ්‍රමිකයව එළියට යවන්න ඕනේ නැහැ රටින්. ඒ සිස්ටම් අපි එතනින් මාරු වෙන්න ඕනේ. එතනින් මාරු වෙලා මේ රට ඇතුළේ ඉන්නේ නැත්නම් සල්ලි ගේන්න ක්‍රම ගොඩාක් තියෙනවා. ඒ ක්‍රම ඔක්කොම කිසිම හානියක් නැතුව කිසිම ලොස්ට් එකක් නැතුව කරන්න පුළුවන් ඕන තරම් ක්‍රම තියෙනවා. එතකොට ඒ ක්‍රම වලට අපි යමු කියලා තමයි මම ආරාධනා කරන්නේ. ඒ ක්‍රම වලට යන්න අපිත් එක්ක එකතු වෙන්න අපිට කතා කරන්න අපිත් පුළුවන් නම් අපේ නම්බර්ස් Facebook එකේ තියෙන නම්බර් ඔක්කොම දෙන්න. අපි කැමති ඕනම කෙනෙක් එක්ක කතා කරලා මේ ගමන පටන් ගන්න තැනට එන්න. එහෙනම් බොහොම ස්තුතියි ඔයගොල්ලෝ ඔක්කොටම බොහොම ස්තුතියි බැනුපු අයට කෑ ගහපු අයට ඔක්කොටම සහ අපිට ආදරය කරන හැම කෙනාටම බොහොම ස්තුතියි. ඒ වගේම මගේ අතින් පොඩ්ඩක් සැර වචන ටිකක් පිට වුණා නම් ඒකට සමා වෙන්න. මම මේ කතා කරන විදිහ මට පොඩ්ඩක් නෙමෙයි ගොඩක් රට ගැන ගොඩ කැක්කුමක් තියෙනවා. එතකොට ඒ කතා කරනකොට ඒ ගැම්ම කොහොමත් එනවා. ඒක මට නවත්ත ගන්න බෑ. ඒ වගේ හැටි. ඒක නිසා කවුරුත් වරදවා හිතන්න එපා ගැන. ඉතින් කිසිම රජයක් එක්ක හෝ කිසිම කෙනෙක් එක්ක මට තරහක් නැහැ. ඕනම කෙනෙක් එක්ක මේ රටට හොඳක් කරන ඕනම කෙනෙක් එක්ක අපිට පුළුවන්
ගමනක් යන්න. එතන තමයි අපි ඉන්නේ. එහෙනම් බොහොම ස්තුතියි. බයිනන්ස් කෝස් එක බයිනන්ස් ක්ලාස් එකට එන්න කියලා ආරාධනා කරනවා ඔයගොල්ලෝ ඔක්කොටම. හිතන්න එපා දෙපාරක්. අපි අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට උගන්වනවා කොහොමද ට්‍රේඩ් කරන්නේ, කොච්චර මුදලක් තියෙනවා නම් මේ ගානට කොහොමද ට්‍රේඩ් කරන්න කියලා අපි කියලා දෙනවා. එහෙනම් බොහොම ස්තුතියි. අපි හමු වෙමු ආයෙසරක් මේ වගේ තව වීඩියෝ එකක. Thank you very much.